ආයුබෝවන් දරුවනේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ අපේ 6 වෙනි පාඩම සම්බන්ධයෙන් මේ වෙද්දි. ඒ තමයි වර්ගඵලය කියන පාඩමේ තමයි අපි දැන් ඉන්නේ. කොහොම හරි දැන් වර්ගඵලය කියන පාඩමේ දරුවෝ මේ වෙද්දි යම්කිසි කොටසක් මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. එතකොට අද දවසේ බලාපොරොත්තු වෙන්නේ මේකේ අවසාන කොටස ගැන සාකච්ඡා කරන්න. එතකොට දැන් වර්ගඵලය පාඩමට කලින් අපි කතා කළා මතක ඇතිනේ පරිමිතිය කියන පාඩම ගැන. එතකොට දරුවෝ දැන් මේ පරිමිතිය පාඩම සහ වර්ගඵලය කියන පාඩම මේ දෙකම ප්‍රධාන ප්‍රශ්නයකට යොමු වෙන හින්දා තමයි මම වර්ගඵලය පාඩම ඊළඟට තෝරගත්තේ. ඒතර වර්ගඵලය කියන පාඩමේ මේ වෙද්දී අපි කතා කරලා තියෙනවා තල රූප 7ක වර්ගඵලය කොහොමද හොයන්නේ කියලා. එතකොට සමචතුරාශ්‍රයක, ඍජු කෝණාශ්‍රයක, ත්‍රිකෝණයක, සමාන්තරාශ්‍රයක, ත්‍රපීසියමක, වෘත්තයක සහ කේන්ද්‍රික khණ්ඩයක කියන තල රූපවල වර්ගඵලය කොහොමද හොයන්නේ කියලා අපි කතා කළා. එතකොට ඔය කේන්ද්‍රික khණ්ඩයක වර්ගඵලය තමයි අපිට වැදගත්ම වෙන්නේ. යා තමයි අපි අලුතෙන් ඉගෙන ගත්ත දේ. එතකොට ඒ ඇසුරෙන් කොහොමද වර්ගඵලය හොයන්නේ? වර්ගඵලය දීලා තියෙද්දි අරය හොයන්නේ කොහොමද? ඊළඟට වර්ගඵලය දීලා තියෙද්දි කෝණය හොයන්නේ කොහොමද? ඔය වගේ දේවලුත් අපි ගණනය කරලා හොයාගත්තා. හරි. එතකොට දරුවෝ දැන් අද දවසේ මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න හදන්නේ දැන් අපි මේ ඉගෙනගත්තු තල රූප ඇසුරෙන් ඊළඟට අපි කතා කරන්න ඕනේ දරුවෝ සංයුක්ත තල රූපයක කොහොමද වර්ගඵලය හොයන්නේ කියලා. එතකොට දැන් අපිට විභාග ගාණක් ලැබෙද්දී ඔය තල රූප වෙන වෙනම දෙන්නේ නැහැ. සංයුක්ත තල රූපයක් තමයි අපිට ලැබෙන්නේ විභාග ගාණ තුල වර්ගඵලය හොයන්න කියලා. එතකොට ඒ කොටස තමයි මුලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අපි බලමු දැන් අපි මේ පාඩම් දෙකම ඉගෙන ගත්තේ අපේ සාමාන්‍ය පෙළ විභාගයේ පළවෙනි ප්‍රධාන ප්‍රශ්නෙට මුහුණ දෙන්නනේ. ඊළඟට අපි ප්‍රධාන ප්‍රශ්නටියුත් කතා කරලා බලමු විභාග මට්ටමේ ප්‍රශ්න කොහොමද මේ පාඩම් දෙක යෙදෙන්නේ විභාගවල කියලා. හරිද? රයිට්. එහෙනම් දරුවනේ දැන් අද දවසේ මාතෘකාවක් ලියා ගන්න සංයුක්ත තල රූපවල වර්ගඵලය කියලා. රයිට්. ලියා ගමු මාතෘකාව සංයුක්ත තල රූපවල වර්ගඵලය. සංයුක්ත තල රූපවල වර්ගඵලය. ලියා ගන්න දරුවනේ මාතෘකාව. හරි. දැන් දරුවෝ ඕගොල්ලෝ දන්නවා සංයුක්ත තල රූපයක් කියන්නේ මොකක්ද කියලා මේ වෙද්දි. මොකද මම පරිමිතිය කියන පාඩමේදී ඕගොල්ලන්ට හඳුන්වලා දුන්නා මොකක්ද සංයුක්ත තල රූපයක් කියන්නේ කියලා. එතකොට සංයුක්ත තල රූපයක් කියලා කියන්නේ දැන් අපි තල රූප කියලා කතා කරනවානේ නේද ගණිතේ තියෙන. එතකොට ඔන්න ඔය තල රූප කිහිපයක් එකිනෙක සම්බන්ධ වෙලා හැදෙන හැඩතලයකට තමයි අපි කියන්නේ සංයුක්ත තල රූපයක් කියලා. හරිද? එතකොට දැන් සංයුක්ත තල රූප කියන එක ගණිතේ ගැටලු වලට යෙදෙද්දි දරුවෝ ආකාර දෙකකට යොදනවා. ඒ තමයි බාහිරව සංයුක්ත තල රූප හදනවා. ඒ කියන්නේ බාහිරව තල රූප එකතු වෙලා සංයුක්ත තල රූප හැදෙන අවස්ථා තියෙනවා. ඊළඟ අභ්‍යන්තරව සම්බන්ධ කරලා. ඒ කියන්නේ තල රූපයක් ඇතුළට තව තල රූපයක් දාලා. අර අඳුරු කළ කොටසක් විදිහට වර්ගඵලය හොයන්න වෙන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අපි මේ තල රූප ගැන කතා කරද්දී විශේෂයෙන් සංයුක්ත තල රූප ගැන කතා කරද්දී ආකාර දෙකක ගණන් විශේෂ ගැන මෙතෙන්දී සාකච්ඡා කරන්න හදන්නේ. හරිද? රයිට්. එහෙනම් ලියා ගමු ඉස්සෙල්ලාම අපි පොඩි හැඳින්වීමක් මෙතෙන්ට තරුවක් දාලා ලියන්න මෙහෙම. තල රූප කිහිපයක් තල රූප කිහිපයක් එකිනෙක සම්බන්ධ වීමෙන් එකිනෙක සම්බන්ධ වීමෙන් සෑදෙන හැඩතල සංයුක්ත තල රූප නම් වේ. සංයුක්ත තල රූප නම් වේ.
සංයුක්ත තල රූප නම් වේ. හරි. එතකොට දරුවෝ උතනත් මම ඔක ලියුවේ චුට්ටක් මතක තියෙන්න ඕන නිසා. එතකොට එහෙනම් තල රූප කිහිපයක් එකිනෙකට සම්බන්ධ වෙලා හැදෙන හැඩතල වලට තමයි අපි කියන්නේ මොනවා කියලාද? සංයුක්ත තල රූප කියලා. එතකොට දරුවෝ දැන් අර ඉස්සෙල්ලා මම කිව්වත් වගේ මේ සංයුක්ත තල රූප කියන ඒවා ආකාර දෙකකට හැදෙන්න පුළුවන්. ඒ තමයි දැන් තල රූපයකට තව තල රූපයක් බාහිරින් සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් තල රූපයකට තව තල රූපයක් අභ්‍යන්තරික වශයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? ඔහොම එක එක විදිහට හැදෙනවා. අපි ඉතින් ඒ කියන කොටස් දෙකටම අදාළව ගණන් කිහිපයක් අරන් සාකච්ඡා කරලා බලමු. හරි? ඉස්සෙල්ලාම ලියන්න එහෙනම් අංක 1 බාහිරව සම්බන්ධිත සංයුක්ත තල රූප. බාහිරව සම්බන්ධිත සංයුක්ත තල රූප. බාහිරව සම්බන්ධිත සංයුක්ත තල රූප. හරි. දැන් උතෙන්ට දරුවෝ මම උදාහරණයක් කිව්වොත් ඕගොල්ලන්ට දැන් මෙහෙම හිතන්නකෝ. මෙන්න මෙහෙම තියෙනවා. හරිද? සමචතුරාශ්‍රය. මෙහෙම තියෙනවා සමචතුරාශ්‍රය. දැන් දරුවෝ මෙන්න මේ සමචතුරාශ්‍රයට හරිද? මේ සමචතුරාශ්‍රයට මෙන්න පැති හතර සමානයි. බාහිරින්, ඒ කියන්නේ පිටතින් සම්බන්ධ වෙනවා මෙන්න මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයක්. හරි. මෙන්න එහෙම කේන්ද්‍රික ඛණ්ඩයක් සම්බන්ධ වෙනවා. එතකොට මේ දුරමනේ මේ දුර වෙන්නේ අරයන් සමානයිනේ. ඔන්න ඔහොම. අපි හිතමුකෝ මේකේ පැත්තක දිග සෙන්ටිමීටර් 14යි කියලා. එතකොට මේ තියෙන්නේ දරුවෝ සංයුක්ත තල රූපයක්. තල රූප දෙකක් බාහිරව සම්බන්ධ වෙලා හැදුණු තල රූපයක්. එතකොට දැන් අපෙන් ඇහුවොත් එහෙම මෙන්න මේ සංයුක්ත තල රූපේ වර්ගඵලය නැත්තම් මුළු වර්ගඵලය කීයද කියලා. ඉතින් අපිට තියෙන්නේ දරුවෝ දැන් මේකේ තියෙනවානේ තල රූප දෙකක් සම්බන්ධ වෙලා. එතකොට මොකද්ද කරන්න තියෙන්නේ? මේ තල රූප දෙකේ වර්ගඵල හොයලා ඒ වර්ගඵල දෙක එකතු කරගන්න තියෙන්නේ. මොකද දැන් මෙයාට තව කොටසක් එකතු වුණාම වර්ගඵලය වැඩි වෙනවනේ නේද? එහෙනම් අපිට තියෙන්නේ ඉතින් මේ වගේ ගානකදී මේ එක් එක් තල රූපේ වර්ගඵලය හොයලා ඒ ටික එකතු කරගත්තා නම් මේ සංයුක්ත මුළු තල රූපේ වර්ගඵලය ලැබෙනවා. හරි. පොඩි දෙයක් තියෙනවා. හරි. අපි මේ ගාන හදන්න කලින් පොඩි සටහනක් එයින්ද දාගමු මෙහෙම. ලියන්න. මෙවැනි තල රූපයක මෙවැනි තල රූපයක මෙවැනි තල රූපයක වර්ගඵලය සෙවීමේදී වර්ගඵලය සෙවීමේදී වර්ගඵලය සෙවීමේදී එක් එක් තල රූපයේ එක් එක් තල රූපයේ එක් එක් තල රූපයේ එක් එක් තල රූපයේ වර්ගඵලය සොයා එක් එක් තල රූපයේ වර්ගඵලය සොයා එක් එක් තල රූපයේ වර්ගඵලය සොයා එකතු කිරීමෙන් එකතු කිරීමෙන් මුළු වර්ගඵලය මුළු වර්ගඵලය ලබාගත හැක. මුළු වර්ගඵලය ලබාගත හැක. මුළු වර්ගඵලය ලබාගත හැක. හරි. එහෙනම් දරුවනේ අපි මේ ගාන හදලා බලමු. හරි. ඇඳ ගන්න රූප සටහන අංක 1 කියලා දාලා. හරි.
දැන් දරුවනේ මේ ගාන අපි හදන්න ගියොත් දැන් අනිවාර්යයෙන් මේ ගණන් වලදී රූප සටහන අඳින්න ඕන දරුවෝ. හරිද? රූප සටහන අඳින්න ඕනේ. එතකොට දැන් අපි ගාන හදමු. ඔයගොල්ලන්ට කාලය අවශ්‍ය නම් වීඩියෝ එක නතර කරලා රූප සටහන අඳින්න කාලය ගන්න පුළුවන් නේ. හරි? එතකොට බලන්න දැන් මේකේ මුළු වර්ගඵලය හොයන්න ඕන නම් අපිට කරන්න තියෙන්නේ මේ රූප දෙකේ වර්ගඵලය වෙන වෙනම හොයන්න. එතකොට මේ තියෙන සමචතුරාශ්‍රයක්නේ. එතකොට අපි ලියනවා සමචතුරාශ්‍රයේ වර්ගඵලය. මාත් එක්කම ගාන හදමු. සමචතුරාශ්‍රයේ වර්ගඵලය සමානයි. එතකොට බලන්න මේක සමචතුරාශ්‍රයක් දරුවෝ සමචතුරාශ්‍රයේ පැත්තක දිග 14යි කියලා තියෙනවා. අපි දන්නවා පැත්තක දිගින් ගුණ කරලා තමයි අපි මුළු වර්ගඵලය හොයන්නේ සමචතුරාශ්‍රයක නම්. එතකොට එනම් පැත්තක දිග ගුණ කරනවා පැත්තක දිගෙන්. එතකොට 14 වරක් 14 14 වරක් 14 වෙනවා දරුවෝ කීයක්ද? 196ක්. අන්න එනම් සමචතුරාශ්‍රයේ වර්ගඵලය එනවා කීයද? 196යි. ඊළඟට හොයා ගන්නවා මෙයා. කවුද මේ? කේන්ද්‍රික ඛණ්ඩය. එහෙනම් ඊළඟට ලියනවා කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සමානයි. කෝණය දරුවෝ අංශක 90යිනේ. එහෙනම් 360න් 90 ගුණ කිරීම කවුද? 5r වර්ගය. ତර මෙයා සුළු වුණොත් බිඳුවට බිඳුවක් සුළු වෙනවා 10න් බෙදෙනවා. 9යි 36 බෙදෙනවා 9න් 9ට 9 එකයි 36ට 4යි. දැන් ඔක ඕන තරම් සුළු කරලා තියෙනවා. හින්දා මතක් වෙන්න ඕන ටක් ගාලා. 4න් 1 5 කියලා කියන්නේ 7න් 22යි. ගුණ කිරීම r ලා දෙන්නේ. මේකේ අරය දරුවෝ දැන් මේ පැති හතර සමානයි කියන්නේ මෙතන 14 නම් මේ දුරත් 14යි. අරයන් දෙක සමානයිනේ කොහොමද? මේ 14යි නම් මෙතනත් 14යි. එහෙනම් 14 ඒවා දෙකක් තමයි ඉන්නේ. මේ 14 7න් බෙදා ගමු. 14ට 7 බෙදෙනවා. 7ට 7 එකයි 14ට 2යි. ඒ දෙකේ ඉලක්කමෙන් 4 බෙදා ගමු. එතකොට දෙකෙන් බෙදුනොත් 2ට 2 එකයි 4ට 2 ඒවා 2යි. බෙදා ගමු 22 හෝ 14 බෙදන්න පුළුවන්. මොකද තව බෙදීම දෙකක් ඉතුරු වෙන්නේ. මම 22 බෙදා ගන්නවා දෙකෙන්. 2ට 2 ඒවා 1යි 22ට 11යි. අවසානයේ ඉතුරු වෙන්නේ ඉහලින් 11 ගුණ කිරීම 14. 11 වරක් 14 154යි. එතකොට එනවා කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කොච්චරක්ද? 154ක් කියලා. දැන් මේව දරුවෝ අපි ඕන තරම් හදලා තියෙන්නේ. එහෙනම් මේව දැන් ඉක්මනින් විනාඩියෙන් දෙකෙන් හැදෙන්න ඕන සුළු කිරීම. දැන් අපි ගන්නවා මුළු වර්ගඵලය. මුළු වර්ගඵලය සමානයි. මොකද වෙන්නේ? මේ දෙන බාහිරව සම්බන්ධ වෙලා තියෙන. ඒතර වර්ගඵලය වැඩි වෙනවා. එන 196ට එකතු වෙනවා 154. 196 154 එකතු වෙනවා කීයද? 350යි. 96ට 4ක් 200යිනේ. ඒතකොට 196 4 200යි. තව 150ක් ඉතුරුයි 350යි. ඔන්න තියෙනවා මුළු වර්ගඵලය. ඉතින් දරුවෝ මේ වගේ ගණන් හැදෙන්නේ ඔන්න ඔහොමයි. පැහැදිලිද? බාහිරව සම්බන්ධිත නම් වෙන්නේ වෙන වෙන වර්ගඵල හොයලා එකතු කරගන්න. පොඩි දෙයක් තියෙන්නේ තේරුම් ගන්න. හරි? රයිට්. එහෙනම් මේකේ අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. මම ඊළඟ ගාන දාන්නම් බෝඩ් එකේ. ඊළඟට අපි හිතමු මෙන්න මෙහෙම රූපයක් අපිට ලැබෙනවා. මෙන්න එහෙම තියෙනවා ඍජු කෝණාශ්‍රය. ඔය ඍජු කෝණාශ්‍රයට මෙන්න මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් දෙපැත්තේ. එතකොට මේ පැති සමානයිනේ. 28යි. මේ දුරට මේ දුර සමානයිනේ. ඔය ටික අපි ගමු 40යි. කෝණය දීලා තියෙනවා මේ කේන්ද්‍රික ඛණ්ඩ දෙකේ 45යි. මෙයාත් 45යි. හරි. රයිට්. එහෙනම් ඍජු කෝණාශ්‍රයක් සහ කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් සම්බන්ධ වෙලා මෙන්න මෙහෙම හැදිලා තියෙනවා සංයුක්ත තල රූපයක්.
දැන් ඔයගලන්ට හොයන්න ඕනේ දරුවෝ මේකේ වර්ගඵලය. හරි. මේ ගාන ලියාගෙන වීඩියෝ එක නතර කරලා තමුන්ට අවශ්‍ය කාලය අරගෙන මේ ගාන හදන්න දැන්. ඍජු කෝණාශ්‍රික වර්ගඵලය හොයන්නත් ඔයගොල්ලෝ දන්නවා. කේන්ද්‍රික ඛණ්ඩවල වර්ගඵලය හොයන්නත් ඔයගොල්ලෝ දන්නවා. සුළු කරලා උත්තරයක් ගන්න බලන්න. ඊළඟට සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න. හරි. දැන් ගාන හදලිමු. හරි. දැන් මං ගියොත් මේ ගානට දරුවෝ මේ ගානේ කොටස් තුනක් එකතු වෙලා තමයි සංයුක්ත තල රූපය හැදිලා තියෙන්නේ. නමුත් මේ කොටස් දෙක සමානයිනේ. කෝණෙත් සමානයි, අරයත් සමානයි. ඒ නිසා මේ කොටස් දෙකේ එක්කෙනෙක්ගේ වර්ගඵලය හෙව්වනම් ඇති ඒ වර්ගඵලයම තමයි අනිත් කෙනාට යන්නේ. ඒ නිසා අපි පටන් ගමු ලේසි කෙනාගේ. අපි ඉස්සෙල්ලාම හොයාගමු ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. වාක්‍යයක් දානවා ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. තරදරෝ ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය එන්නේ දිග ගුණ කරන්න ඕනේ පළලෙන්. මෙතන 28 නම් මේ දුර ඔක්කොම සමානයි කියලා ලකුණු කරලා තියෙනවා. මේ දුරත් 28යි. එහෙනම් දිග 40යි පළල 28යි. එහෙනම් 40 ගුණ වෙන්න ඕනේ කීයෙන්ද? 28න්. ඒතර 28 අරක් බිඳුව බිඳුවයි 28 ඒවා 4ක්. 28 ඒවා දෙකක් 56යි. එහෙනම් 4ක් 112යි. එතකොට එනවා 1120යි මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර වලින් තමයි දීලා තියෙන්නේ. ඊළඟට අපි හොයමු කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සමානයි. කෝණය දීලා තියෙනවා දරුවෝ 360න් 45යි. ගුණ කරන්න ඕනේ 5r වර්ගයෙන්. මේ දෙන්න සුළු වෙද්දි 45 ඔයගොල්ලෝ දන්නවා දැන් සුළු වෙන්නේ කීයෙන්ද කියලා 360ත් එක්ක 9න් බෙදෙනවා. මෙතෙන්ට 5යි 36ට 4යි බිඳුවට බිඳුවයි. මේ දෙන්න තව සුළු වුණොත් 5න් බෙදෙනවා 5ට 5 1යි 40ට 8යි කියලා. මේ තියෙන්නේ වෘතයකින් 8න් එකක්. 5 කියලා කියන්නේ 7න් 22යි. අරයවල් දෙකක් ඕනේ. අරයවල් 28 ගානේ වෙන්නේ. එහෙනම් 28 වරක් 28. 7න් බෙදමු 28. 4ට 7 1යි 28ට 4යි. ඔය ඉතුරුණු 4න් මේ 8ත් එක්ක බෙදමු 4න්. මේ 4යි මේ 8යි 4න් මම බෙදනවා. 4ට 4 1යි 8ට නම් 4 ඒවා 2යි. මේ 22 මම බෙදනවා 2කින්. 2ට 2 ඒවා 1යි 22ට 11යි. අවසාන ඉතුරු වෙන්නේ ඉහළින් 11 ගුණ කිරීම 28. 11 වරකට 88යි 8ක් ඉතුරු 11 වරක් 2 22යි 8යි 30යි. 308ක් එනවා. 308යි. එහෙනම් දරුවෝ දැන් ගන්න මුළු වර්ගඵලය. මුළු වර්ගඵලය සමානයි. අමතක කරන්න එපා ඔය වගේ කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් ඉන්නවා. ඒ නිසා 1120ට එකතු වෙන්න ඕනේ 308 ඒවා දෙක. පැහැදිලිද? ඒතර 308යි 308යි කියන්නේ 616යි. 616යි. ඒකට 1120ක් එකතු වුණොත් 1736යි. දැන් 10 දැන් ওই සුළු කිරීම යන්න ඕනේ ටට්ටක් ගාලා. 308යි 308යි 300 600යි 8යි 16යි 616යි මෙතන 1120යි 616ට 120ක් එකතු කරන්න. එතකොට 716යි 20ක් ආවම 736යි. එතකොට 1736යි. ඕක හිතින් ටට්ටක් ගාලා යන්න ඕනේ. හරි. ඔන්න එනම් තියෙනවා දෙවෙනි ගාන. අඩුපාඩු තියෙනවා හදා ගන්න.
ඊළඟට අපි ගමු තුන්වෙනි ගාන. ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. අර්ධ වෘත්තයක් තියෙනවා. ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවා. මේක විභාගයක දුන්නු ගානක්. කියන්නේ දුන්නු රූප සටහන. මේක යෙදිලා තියෙන විභාගවල. අපි හිතමු මේ දුර මීටර ගමු. මීටර 8යි. අපි හිතමු මේක බිම් කොටසක් කියලා. මීටර 8යි. මේ දුර මීටර 10යි. මේ දුර තියෙනවනේ. ওই දුර මීටර 14යි. මේකේ මුළු වර්ගඵලය අහනවා. හරි. හොයන්න බලන්න. අඩුපාඩු තියෙනවා හදාගන්න. මේ ගාන හදන්න. එහෙනම් වීඩියෝ එක නතර කරලා තමුන්ට අවශ්‍ය කාලය අරගෙන ගාන හදලා නැවත සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න. හරි. දැන් සමහර විට මේ ගානේ ගැටලුවක් ඇති වෙන්න ඇති. යම් කිසි කෙනෙක්ගේ වර්ගඵලය හොයන්න යද්දී ඒ ගැටලුව निराකරණය කරගත්තා නම් අන්න තමුන් මෙතෙක් ඉගෙනගත්තු කරුණු සියල්ල තමුන්ගේ ඔළුවේ තියෙනවා. හරිද? දැන් කාට හරි කෙනෙක්ට නිකන් මේ ගාන හදද්දී එහෙම කිසිම ගැටලුවක් ඇති වුනේ නැත්තම් අන්න ඉතින් එතනත් ගැටලුවක් තියෙනවා. හේතුවසරෝ මේ ගානේ ගැටලුවක් තියෙන්න ඕනේ. හරිද? ගැටලුවක් ඇති වෙන තැනක් තියෙනවා. ඒ කියන්නේ ගාන හරියට බලලා නැහැ කියන එක. හරි? අපි ගමු ඉස්සලාම ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්න ලේසිම කෙනානේ. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. දිග 14යි පළල 8යි. එහෙනම් එනවා 14 වරක් 8. ඒතර 14 වරක් 8 කීයද දරුවෝ? 8 වරක් 10 80යි. 8 වරක් 4 32යි. ඒතර 80යි 32යි 112යි. 8 වරක් 14 112ක් වෙනවා. එතකොට ඍජු කෝණාශ්‍රය හරි. ඊළඟට යමුකෝ ත්‍රිකෝණෙට. ඔන්න ඔතන තමයි තැන. ත්‍රිකෝණයේ වර්ගඵලය. ඒතර ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහොමද? භාගයක් ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. ඒතර තේරුම් ගන්න දරුවෝ ලම්බ උස දන්නෝ. මෙතන 8යි නම් මේ දුරත් 8යි. ලම්බ උස 8යි. හැබැයි ආධාරකය කියන්නේ මේ දිගට. මේ දිගට නෙවෙයි. මෙන්න මේ දිග හොයා ගන්න ඕනේ. ওই දිග හොයා ගන්න ඕනේ. ওই ගාන හදන්න නම්. ඒතර කොහොමද ওই දිග හොයාගන්නේ? ත්‍රිකෝණයක ඉතින් පාදයක් හොයන්න තියෙන එකම එක ක්‍රමයයි. ඍජු කෝණී ත්‍රිකෝණයකට මොකක් දාන්න පුළුවන්ද? පයිතගරස් ප්‍රමේය දාන්න පුළුවන්. එහෙනම් මේ ත්‍රිකෝණයට දානවා පයිතගරස් ප්‍රමේය. එතකොට කර්ණය 10යි. එහෙනම් 10 වර්ගය සමානයි ඉතිරි දෙන්නගේ වර්ගවල එකතුවට. 8 වර්ගය දාන x වර්ගය. එතකොට 10 වර්ගය 100යි. 8 වර්ගය 64යි. 64 දාන x වර්ගය. එතකොට එකතු කිරීම 64ක් තියෙනවා. මේ පැත්තෙන් 64ක් එහෙනම් අඩු කරනවා. එතකොට x වර්ගයට සමානයි. 64ක් අඩු වුණාම එනවා 36 සමානයි x වර්ග. කණ්ඩ වර්ගමූලයක්. 36 වර්ගමූලය සමානයි x. ඒ කියන්නේ 6යි. ඔන්න ඕක තමයි යොදා ගන්න ඕනේ. මේව කතා කළා පරිමිතිය පාඩම් වලදී කතා කරලා තියෙනවා. එහෙනම් මෙන්න මේ දුරයි ගන්න ඕනේ. ඒ දුර 6යි දැන්. අන දෙකෙන් බෙදෙනවා 6. දෙකට දෙකේ එකයි 6ට 3යි කියලා. 3 වරක් 8 එනවා 24යි. සෝරි මෙතන මීටර වෙන්න ඕන දරුවෝ. මයික් එකේ ගත්තේ මීටර වලින්නේ. හරි. එතකොට ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග මීටර 24යි. එහෙනම් අපි යමු ඊළඟට කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. එහෙම නැත්නම් අර්ධ වෘත්තයක්නේ අර්ධ වෘත්තයේ වර්ගඵලය. අර්ධ වෘත්තයේ වර්ගඵලය හොයද්දී 360න් කෝණය දානවා 180යි. ගුණ කරනවා 5r වර්ගයෙන්.
බිඳුවට බිඳුවක් සුළු වෙනවා 18යි 36යි 18න් බෙදෙනවා 18ට 18 එකයි 36ට 2යි. ඔයගොල්ලෝ දන්නවනේ මේ තියෙන වෘත්තයකින් දෙකෙන් එකක්. 5 කියන්නේ 7න් 22යි. අරය කියන්නේ දැන් මේ දුර 14 නම් දරුවෝ මේ දුරත් 14යි. හැබැයි ඔය විස්කම්භය අරය කියලා කියන්නේ කේන්ද්‍රයේ සිට පරිධියට ඇති දුර. ඔය දුර 7යි. එහෙනම් අරය 7යි කියලා ආදේශ වෙන්න ඕනේ. 7 ගුණ කිරීම 7. 7යි 7යි 7ෙන් බෙදෙනවා 1යි 1යි. 22යි 2යි 2ෙන් බෙදෙනවා 2ට 2 1යි 22ට 11යි. අවසාන ඉතුරු වෙනවා 11 ගුණ කිරීම 7. ඒ කියන්නේ 77යි වර්ග මීටර. දැන් ඔතනින් ගම්මු මුළු වර්ගඵලය සමානයි 112 එකතු කිරීම 24 එකතු කිරීම 77. 112යි 24යි 136යි 136යි 77යි කීයක් වෙනවද? 213යි. එහෙනම් මේ රූපයේ මුළු වර්ගඵලය වෙනවා කොච්චරද? වර්ග මීටර 213. හරිද? ඔන්නවම තමයි ඉතින් දරුවෝ බාහිරව සම්බන්ධ වුණොත් වර්ගඵලය එන්නේ. එතකොට ඉතින් මේකේ ලොකු දෙයක් ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න නෑ ඇත්තටම. අපි වෙන වෙනම දන්නවා මේ තල රූප අපි වෙන වෙනම ඉගෙන ගත්ත වර්ගඵල හොයන්නේ කොහොමද කියලා. එතකොට මේ වර්ගඵල ටික හොයලා එකතු කරන එක විතරයි තියෙන්නේ. හරි? ඔන්න එහෙනම් තියනවා ගාන. මේක අමතක වුණා නම් මෙන්න හදා ගන්න. හරි මේක අඩුපාඩු ටික ලියා ගන්න කෙනෙක් වීඩියෝ එක නතර කරලා අපි ඊළඟට යමු ඊළඟ කොටස ගැන කතා කරන්න. ඒ තමයි අංක 2 අභ්‍යන්තරව සම්බන්ධිත සංයුක්ත තල රූප ගැන දැන් අපි කතා කරමු. ලියගන්න දරුවෝ මාතෘකාව. හරිද? දරුවෝ අභ්‍යන්තරය කියන්නේ ඇතුළතින් කියන අදහසනේ. එතකොට මේ කතා කරන්න හදන්නේ මෙන්න මේ වගේ රූප සටහන්. මේ බලන්න. මේ වගේවත් විභාගවල තියෙනවා. මෙහෙම තියෙනවා ඍජු කෝණාශ්‍රය. ඉස්සෙල්ලා කේන්ද්‍රික ඛණ්ඩය මෙහෙමනේ සම්බන්ධුනේ. පිටතින්නේ බාහිරවනේ. දැන් මෙන්න එහෙම ඇතුළතින් සම්බන්ධ වෙනවා. ඔන්නෝම ඇතුළතින්. පැහැදිලිද? එතකොට මෙතන අංශක 90යි. මේ දුරට මේ දුර සමානයි. ඒතර ওই දුරට මේ දුර කොටසත් සමානයි. මේ දුරත් සමානයිනේ කේන්ද්‍රික ඛණ්ඩයක. તો අපි හිතමු මේ දුර සෙන්ටිමීටර් 14යි. මේ ටික සෙන්ටිමීටර් 20යි. හරි? ඒතර දැන් මේ වගේ ගානක අපෙන් අහන්නේ දරුවෝ මුළු වර්ගඵලයක් නෙමේ. මෙන්න මේ දෙන්න සම්බන්ධ වුණාම ඉතුරු වෙනවා. මෙන්න මෙහෙම කොටසක්. ඒ කියන්නේ අර කිසිම අපි දන්නේ නැති හැඩයක්. මෙන්න මෙහෙම හැඩයක්. ඔන්න ඔය අඳුරු කළ කොටසේ වර්ගඵලය තමයි අහන්නේ වගේ ගණන් වල. අඳුරු කළ කොටසේ වර්ගඵලය. පැහැදිලිද? එතකොට දරුවෝ දැන් මේ වගේ ගණන් වල මේ දෙන්නගේ වර්ගඵල හොයලා එකට එකතු කරන්නේ නැහැ. ඇයි ඒ? දැන් මෙහෙම ඍජු කෝණාශ්‍රයක් තියෙනවානේ. ඒ ඍජු කෝණාශ්‍රයෙන් මෙහෙම කොටසක් අයින් වුණාමනේ මේ ටික ඉතුරු වෙන්නේ. පැහැදිලිද? එහෙනම් දැන් මොකද්ද කරන්න වෙන්නේ? මේ වගේ ගණන් වලදී දැන් කරන්න වෙන්නේ වර්ගඵල දෙක හොයලා මොනව කරන්න වෙනවද? අඩු කරන්න වෙනවා. ඔන්න ඔතන තමයි වෙනස. ඔච්චරයි වෙනස. ඉස්සෙල්ල එකේ බාහිරව සම්බන්ධ වුණාම වර්ගඵලය වැඩි වෙනවා. අභ්‍යන්තරව සම්බන්ධ වුණාම වර්ගඵලය අඩු වෙනවා. හරි. එතකොට මේකේ වර්ගඵලය හොයන්න මොකද කරන්න ඕනේ? වර්ගඵල දෙක අඩු කරගන්න ඕනේ. හරි. ඒක තමයි වෙනස කර තියෙන්නේ.
හරි. පොඩි සටහනක් ලියලා අපි මේ ගාන හදමු. ලියන්න තරුවක් දාලා මෙවැනි තල රූපයකදී මෙවැනි තල රූපයකදී මෙවැනි තල රූපයකදී මෙවැනි තල රූපයකදී වර්ගඵල අඩු කිරීමෙන් වර්ගඵල අඩු කිරීමෙන් වර්ගඵල අඩු කිරීමෙන් වර්ගඵල අඩු කිරීමෙන් අඳුරු කළ කොටසක නැත්නම් අඳුරු කළ කොටසේ අඳුරු කළ කොටසේ අඳුරු කළ කොටසේ අඳුරු කළ කොටසේ වර්ගඵලය සොයාගත හැක. අඳුරු කළ කොටසේ වර්ගඵලය සොයාගත හැක. අඳුරු කළ කොටසේ වර්ගඵලය සොයාගත හැක. හරි. එහෙනම් දරුවනේ මේ ගාන ලියලා ඔයගොල්ලෝ උත්තරයක් අරන් දෙන්න බලන්න මට. මොකද කරන්න තියෙන්නේ? ඍජු කෝණාශ්‍රයෙන් මෙන්න මේ කොටස ඉවත් කරගන්න තියෙන්නේ නේ. හරි. මේ කොටස ඉවත් කරගන්නනේ තියෙන්නේ. එතකොට මේ වගේ කොටසක් ඉතුරු වෙන්නේ. හරි. හදලා දෙන්න පොඩි ගණන්. හරි. දරුවෝ මේකෙදි කරන්න තියෙන්නේ ඉස්සෙල්ලාම අපි හොයාගමු ලොකු වර්ගඵලය. ලොකු කෙනා ඍජු කෝණාශ්‍රයනේ. එතකොට ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයාගන්නවා. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. දිග 20යි පළල 14යි. එතකොට 20 ගුණ කිරීම 14. 14 බිඳුව බිඳුවයි 14 ඒවා දෙකක් 28යි. අන්න එනවා වර්ගඵලය 280යි. හරිද? ඊළඟට මෙන්න තියෙනවා අංශක 90ක කේන්ද්‍රික ඛණ්ඩයක්. දැන් අපි හොයනවා කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය 360න් කෝණය 90යි. 360න් 90යි ගුණ කරනවා 5r වර්ගයෙන්. එතකොට දරුවනේ දැන් මේක සුළු කරාම එන අගේ ඔයගොල්ලෝ දන්නවනේ කෙලින්ම දාගන්න දැන් ඔය අගයන්. දැන් අපි ගණන් හදලා තියෙනවනේ ඕන තරම්. 4න් එකක් එන්නේ. 4න් එකයි 5 කියලා කියන්නේ 7න් 22යි. අරය දැන් බලන්න 14 ඒවා දෙකක්. 14යි 7යි සුළු වෙනවා. 17ට 7 ඒවා 2යි. 7ට 7 ඒවා 1යි. මේ දෙකේ ඉලක්කමයි මේ 4යි බෙදමු 2කින්. 2ට 2 ඒවා 1යි. 4ට 2 ඒවා 2යි. 22ත් එක්ක බෙදාගමු. 2ට 2 ඒවා 1යි. 22ට 11යි. 11 වරක් 14. 11 වරක් 14 154යි. මොනවද? වර්ග සෙන්ටිමීටර්. දැන් දරුවනේ අඳුරු කොළ කොටසේ වර්ගඵලය. මම මෙතන ලියන්නම්. අඳුරු කළ කොටසේ වර්ගඵලය. හොයාගන්න ඕනේ නැති මොකද කරන්න තියෙන්නේ? විශාල වර්ගඵලයෙන් කුඩා වර්ගඵලය අඩු කරන්න. 280න් අඩු කරන්න මම මෙහෙම ලියා ගන්නම්කෝ. 154
4 6යි 2යි 1යි 126යි. ඔන්න ඔහම දරුවෝ ඉතින් අඳුරුකුල කොටසක් එනවා කියලා කියන්නේ අර ඒ දෙන්න අභ්‍යන්තරිකව සම්බන්ධ වෙලා තියෙන. එතකොට අපිට වර්ගඵල අඩු කරගන්නයි වෙන්නේ. හරිද? රයිට්. ඔන්න තියෙනවා 4 වෙනි උදාහරණය. අපි උදාහරණ 5ක් හදමු. මොකද දරුවෝ ඉතින් මේකේ කරන්න තියෙන්නේ බාහිර වණ එකතු වෙනවා අභ්‍යන්තරික වණ අඩු වෙනවා. ඔච්චරයිනේ. මෙන්න 5 වෙනි උදාහරණය. පොඩි වෙනස් ගානක් දෙන්නම්ම. මෙන්න මෙහෙම. ඉන්නවා මොකද්ද? අංශක 90ක කේන්ද්‍රික ඛණ්ඩයක්. අංශක 90යි. හරිද? ඊළාට එයාගේ ඇතුළතින් පිහිටනවා මෙන්න මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයක්. හරි? නොම එකක් තියෙනවා. අපි ගම්මු මෙයා අංශක 60යි. හරිද? මේ දුරෝනේ මෙතනටත් එන්නේ. අරය සෙන්ටිමීටර 21යි. මට ඕනේ මෙන්න මේ කොටසේ වර්ගඵලය හොයාගන්න. right. හොයන්න බලන්න අඳුරුකුල කොටසේ වර්ගඵලය. දැන් දරුවෝ වීඩියෝ එක නතර කරලා ගාන හදලා සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න. හරි. දැන් දරුවෝ මේ ගානේ අපිට අවශ්‍ය නම් මේ අඳුරුකුල කොටසේ වර්ගඵලය හොයන්න මොකද්ද කරන්න ඕනේ? විශාල කේන්ද්‍රික ඛණ්ඩයෙන් කුඩා කේන්ද්‍රික ඛණ්ඩය අඩු කරගන්න ඕනේ. මොකද දැන් මේ විශාල කේන්ද්‍රික ඛණ්ඩය ඇතුළේනේ මෙයා ඉන්නේ සම්බන්ධ වෙලා අභ්‍යන්තරිකව. ඒතර දරුවෝ මේ දෙන්න අඩු කරගන්න ඕනේ. එතකොට අපි ඉස්සෙල්ලාම ගමු ඔය අංශක 90ක කේන්ද්‍රික ඛණ්ඩය. ඒතර විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සමානයි කෝණය අංශක 90යි එහෙනම් 360න් 90 ගුණ කිරීම phi r වර්ගය. ඒතර අපි දන්නවා මේක සුළුනේ ගමන් එන්නේ කීයක්ද? 4න් එකක්. එහෙනම් 4න් 1 ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම 21 ඒවා දෙකක්. 21 ගුණ කිරීම 21. 21යි 7යි බෙදෙනවා 7ට 7 එකයි 21ට 3යි. මේ දෙන්න දෙකෙන් බෙදා ගන්න පුළුවන්. 22 දෙකෙන් බෙදුනොත් 11යි 4 දෙකෙන් බෙදුනොත් 2යි. දෙකෙන් බෙදෙන කෙනෙක් නෑ දරුවෝ. අපි එහෙනම් ගුණ කරගමු. ඉහලින් ඉන්නවා 11 වරක් 3 ගුණ කිරීම 21 කියලා කොටසක්. ඔය මුළු කොටස බෙදෙන්න පහලින් ඉන්නවා 2 ඉලක්කම. 11 වරක් 3 33යි. ඒන 33 ආයේ 21කින් ගුණ වෙන්න ඕනේ. ඒතකොට 33 21කින් ගුණ වෙන්නේ 33 වරක් 1 33යි 3ක් ඉතුරුයි 33 වරක් 2 66යි 66යි 3යි 69යි. මෙයා බෙදෙන්න ඕනේ දෙකෙන්. දෙකෙන් බෙදුනොත් 6 දෙකෙන් බෙදුනා 3යි 9 දෙකෙන් බෙදුනා 4යි එකක් ඉතුරුයි 13 දෙකෙන් බෙදුනා 6යි එකක් ඉතුරුයි දශම තියලා බිංදුවක් ගත්ත 13 මේ 10යි 10 බෙදුනා 5යි. මෙතන එනවා 346.5යි. බෙදීම මතකයි නේද? 693 බෙදීම 2 6ට 3යි 3 වරක් 2 6යි බිංදුවයි ගත්ත 9 9ට 4යි 8යි එකක් ඉතුරුයි ගත්ත 3 13ට 6යි 12යි එකක් ඉතුරුයි දශම තියලා ගත්ත බිංදුවක් 10යි 10ට 5යි 346.5යි. ඊළඟට හොයන්න කුඩා කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. කුඩා කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. එතකොට එනවා කුඩා කෙනා අංශක 60යි. එහෙනම් 360න් 60 ගුණ කිරීම phi r වර්ගය. සුළු වුණොත් බිංදුවට බිංදුවක් සුළු වෙනවා. 6න් බෙදෙනවා 6ට 6 එකයි 36ට 6යි
මේ තියෙන වෘත්තයකින් 6න් එකක් 5 කියන්නේ 7න් 22යි මෙයාගේ අරයත් 21යි 21 වරක් 21 21ට 7 බෙදෙනවා 7ට 7 1යි 21ට 3යි 3යි 6යි බෙදෙනවා 3ට 3 1යි 6ට 2යි 22 දෙකෙන් බෙදමු 22 දෙකෙන් බෙදුනොත් 11යි අවසාන ඉතුරු වෙනවා 11 වරක් 21 දැන් ඉතින් ඔය සුළු කිරීම දරුවෝ ඉක්මනින් යන්න ඕනේ ඕවා ඉගෙනගෙන තියෙනවා පරිමිතිය හොයද්දි සුළු කරා වර්ගඵලය හොයද්දි සුළු කරා දැන් ඉතින් ඉක්මනින් යන්න ඕනේ ගණන් හදද්දි 11 වරක් 1 11 එකක් ඉතුරු 11 වරක් 2 22යි 1යි 23යි එයාගේ වර්ගඵලය එනවා 231යි අඳුරුකොළ කොටසේ වර්ගඵලය අඳුරු කළ කොටසේ වර්ගඵලය කොහොමද හොයන්න වෙන්නේ දරුවෝ මේ දෙන්නව අඩු කරන්න වෙනවා 346.5න් අඩු කරන්න 231ක් එතකොට මෙතනින් අඩු වෙන්නේ එතකොට එනවා 115.5යි ඔන්න ඔය විදිහට තමයි ඉතින් සංයුක්ත තල රූප වල වර්ගඵලය හැදෙන්නේ දරුවෝ. බාහිරව නම් එකට එකතු වෙනවා අභ්‍යන්තරිකව නම් අඩු වෙනවා. පැහැදිලිද? එතකොට ඔන්න අපි කතා කළා වර්ගඵලය ගැන සමස්ත කොටස. සමස්තය දැන් කතා කරලා අවසන්. එතකොට දැන් ඕගොල්ලන්ට අර පරිමිතිය සහ වර්ගඵලය කියන පාඩම් වල දරුවෝ මම දීලා තියෙනවනේ කෙටි ප්‍රශ්න. ඒ කෙටි ප්‍රශ්න අතර තියෙනවා විභාග ප්‍රශ්න. හදන්න හැම දෙයක්ම හදන්න. වැරදි හදන්න. හරිද? හොයන්න හැම දෙයක්ම හදන විදිය. එහෙම තමයි ගණන් ඉගෙන ගන්න වෙන්නේ. එතකොට තමයි ඕනම තැනකදී තමුන්ට හදා ගන්නම බැරි ගණක් ආවත් මොනවා හරි දෙයක් ලියන්න පුළුවන් වෙන්නේ. හරිද? දකින හදන්න බැරි ගාන අතහැරලා යනවා නම් විභාගෙදිත් හදන්න බෑ කියලා නිකන් හරි තේරුණ ගමන් ගාන අතහැරලා යනවා මිස කවුරුත් උත්සාහවත් කරන්නේ නැහැ. හරිද? ඒකට ඉතින් මෙහෙම ගණන් තියනවා කියලා දැනන් ඉන්න ඕනේ. හරිද? ඒක හදන්නම පුළුවන් ගණන් 100ක් හදුවා කියලා වැඩක් නැහැ නේ. හදන්න බැරි ගානකුත් තියෙන්න ඕනේ. එතකොට මේක හදන්න උත්සාහ කරන්න පුළුවන්. ඒ නිසා හදන්න බැරි ගණන් ඇති. උත්සාහ කරන්න ඉස්සලා තනියෙන් හොයන්න තනියෙන් ඒ ගණන් හදන්න අවශ්‍ය කරන ගොඩක් දේවල් මම උගන්වලා තියෙනවා. පෙලක් තැන් වලට අලුත් දෙයක් හිතන්න වෙන අවස්ථා තියෙනවා. හරිද? ඒව අපි හිමීට කතා කරගමු. ඒ හින්දා දැන් ඔය ළමයි කීප දෙනෙක්ම ඇහුවා පෙලක් තැන් වල මට මැසේජ් දාලා මේ ගාන හදන්නේ කොහොමද කියලා. මම ඒගොල්ලන්ට පොඩි උදව් දුන්නා. ගාන හදන විදිය ගැන. හැබැයි ගාන හදලා එව්වේ නැහැ. හරිද? ඒ විදියම තමයි ඔයගොල්ලෝ හදන්න. හරිද? හදන්නම් බැරි ගානක් තියෙනවා නම් මම ඒව සාකච්ඡා කරන්න. හරි? රයිට්. එහෙනම් දරුවෝ ඔන්න පරිමිතිය සහ වර්ගඵලය කියන අපේ සමස්ත කොටස ගැන අපි දැන් සාකච්ඡා කරලා තියෙනවා. දැන් අපි ගිහින් බලමු. දැන් ඔය පාඩම් දෙක අපි 10න් ඉගෙනගෙන ඉවර කරනවානේ. දැන් ඔන්න පරිමිතිය ඉගෙන ගන්නත් ඉවරයි. වර්ගඵලය ඉගෙන ගන්නත් ඉවරයි. ඉවරයි කියන්නේ ඉවරටම ඉවරයි. හරිද? එතකොට දැන් මේකේ ප්‍රතිඵල අපි මේ ඉගෙනගත්තු දෙයි ප්‍රතිඵල අපිට ගන්න තියෙනවා වාර 6ක සහ ඕලොල් විභාගයක. 10 පළවෙනි වාරේ දෙවෙනි වාරේ තුන්වෙනි වාරේ 11 පළවෙනි වාරේ දෙවෙනි වාරේ තුන්වෙනි වාරේ වාර 6ක විභාගවල මේ ගාණක් එනවා. ලකුණු 10ක්. ඊළඟට සාමාන්‍ය පෙළ විභාගේ ආයෙනවා ලකුණු 10ක්. දැන් අපි බලමු අපි මේ ඉගෙනගත්තු දේවල් කොහොමද විභාග ප්‍රශ්න වලට ඉදලා තියෙන්නේ කියලා. හරි. ඔයගොල්ලන්ගේ නිබන්ධනය ගන්න දරුවෝ නිබන්ධනේ 26 වෙනි පිටුවේ දාලා තියෙනවා මම මේ සංයුක්ත තල රූප වර්ගයක්. ඒවල දැන් වර්ගඵලය හොයන එක ඕගොල්ලන්ට කරන්න පුළුවන්. ඒක අපි දෙවනුව කරමු. මේ කොටස ඉවර කරලා නිවාඩු පාඩුවේ ඕගොල්ලෝ ඒ ගණන් ටික හදන්න. අපි ඕගොල්ලන්ගේ නිබන්ධනේ 27 වෙනි පිටුවේ ඉඳන් 27 වෙනි පිටුවේ ඉඳන් ඉදිරියට දාලා තියෙන විභාග මාදිලියේ ගැටළු වල දැන් ගැටළු කිහිපයක් සාකච්ඡා කරගමු. හැබැයි දැන් මේ ගැටළු සාකච්ඡා කරද්දී හැම ගැටලුවක්ම මම ඕගොල්ලන්ට කියලා යම් වෙලාවක් ඕගොල්ලන්ට ගන්න කියනවා දරුවෝ. මේ කොටස හරියට තමුන් ඉගෙන ගන්න කෙනෙක් නම් කරන්න ඕනේ දේ තමයි මම ගාන සාකච්ඡා කරන්න කලින්. දැන් ඕගොල්ලන්ට තේරෙනවද මේ වීඩියෝ එක තුලින් මට ඕගොල්ලන්ට දෙන්න බෑ මේ කාලයක්. ඇයි? ඒ කාලය කොච්චරක්ද කියලා මට ගණනය කරගන්න බෑනේ දරුවෝ. පන්ති එක නම් සාමාන්‍ය දහසක් ගන්න පුළුවන්. ළමයි වැඩි ප්‍රමාණයක් කරලා ඉවර කරද්දි මට පුළුවන් කාලය නතර කරගන්න. හැබැයි දැන් මෙතෙන්දි මම දන්නේ නැහැනේ. හරිද? එක එක කට්ටියට එක එක කාලයක් ඕන වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි වීඩියෝ එක නතර කරලා තමුන්ට අවශ්‍ය කාලය අරගෙන ගාන හදලා සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න. තමුන්ට අවංක වෙන්න ගාන තනියෙන් හදන්න බැරි කොටස් එතකොට අහගන්න සාකච්ඡාවත් එක්ක. පැහැදිලිද? හරි. එහෙනම් මේකේ අඩුපාඩු ටික හදා ගන්න දරුවෝ. අඩුපාඩු ටික හදාගෙන ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම
ඔයගොල්ලන්ගේ නිබන්ධනයේ 27 වෙනි පිටුවේ 27 වෙනි පිටුවේ 4 වෙනි ගාන 4 වෙනි ප්‍රධාන ප්‍රශ්නය හදන්න ගන්න. හරිද? ඒතර ගණන් හදන පොතේ හදනවා වඩා හොඳයි. රූප සටහන අඳින්න ඕනේ අනිවාර්යෙන්ම. රූප සටහන ඇඳලා කොටස් 5ක් අහලා තියෙනවා. ඒ කොටස් 5 ඔයගොල්ලන්ට පුළුවන් තරම් දුරට කොටස් ටික හදාගන්න. ඊළඟට මම මේ ගාන සාකච්ඡා කරනවා. සාකච්ඡාවත් එක්ක එකතු වෙලා බලන්න තමුන් හදපු ගණන් ටික පිළිතුරු වලින් නිවැරදිද ක්‍රමයෙන් නිවැරදිද කියලා. හරිද? එහෙනම් මෙන්න අඩුපාඩු ලියා ගන්න. දැන් එහෙනම් 27 වෙනි පිටුවේ 4 වෙනි ගාන හදන්න. වීඩියෝ එක නතර කරලා තමුන්ට අවශ්‍ය කාලය අරගෙන ගාන හදලා නැවත එකතු වෙන්න. හරි. බලන දරුවනේ මෙන්න මේ වගේ රූප සටහනක් ඕගලන්ට සපයලා තියෙනවා. සපයලා මෙන්න මෙහෙම විස්තරයක් දීලා තියෙනවා. රූපේ දැක්වෙන්නේ ඍජු කෝණාශ්‍රාකාර බිම් කොටසක පිහිටි අර්ධ වෘත්තාකාර පොකුණකි. එතකොට අපිට කියනවා මේ ඍජු කෝණාශ්‍රාකාර කොටස බිම් කොටසක්. මේකේ තියෙන මේ අර්ධ වෘත්තය පොකුණක්. අර්ධ වෘත්තය පොකුණක්. හරි? එතකොට එහෙනම් මේ තියෙන්නේ පොකුණ අඳුරු කරලා තියෙන්නේ පොකුණ මේ තියෙන්නේ බිම් කොටස. අපෙන් අහනවා AED චාප කොටසේ දිග සොයන්න. එතකොට දරුවෝ AED චාප කොටස කියන්නේ මෙන්න මේ චාපයනේ. එතකොට ඔය චාපයේ දිග අහනවා. දැන් අපි චාප දිගක් හොයන්න දන්නවනේ නේද? කොහොමද චාප දිග හොයන්නේ? 360න් කෝණය දාලා 2πr වලින් ගුණ කරනවා. හරි. එතකොට මේක අර්ධ වෘත්තයක් නේද? අර්ධ වෘත්තය නම් කෝණය කීයද? අංශක 180යි. එහෙනම් අපි ඉස්සෙල්ලාම දානවා රොමිලක අංක 1 AED චාප දිග. AED චාප දිග සමානයි. කෝණය දානවා 360න් කීයද? 180යි අර්ධ වෘත්තයක් නිසා. දැන් චාප දිගක් දරුවෝ වර්ගඵලය නෙමේ. ඒ හින්දා 2πr වලින් තමයි ගුණ කරන්න ඕනේ. දැන් අපි ඕන තරම් මේක සුළු කරලා තියෙනවා එන්නේ කීයක්ද? දෙකෙන් එකක්. ඔය තියෙන වෘත්තයකින් දෙකෙන් එකයිනේ. දැන් ඌව ටක් ගාලා සුළු කරන්න. ඒව ගැටලු නෙමෙයි දැන්. 2යි 5 කියලා කියන්නේ 7න් 22යි ටක් ගාලා ගිහින් බලනවා අරය කීයද? අරය දරුවෝ තේරුම් ගන්න 14යි නෙමේ. ඔය අර්ධ වෘත්තයක් දෙන හැම තැනකදීම මතක තියාගන්න ඒකෙන් භාගයක් තමයි අරය වෙන්නේ. මේ විස්කම්බේනේ 14යි කියන්නේ. එහෙනම් අරය 7යි. 7යි 7යි බෙදෙනවා 7ට 7 එකයි 7ට 7 එකයි 2යි 2යි බෙදෙනවා 2ට 2 එකයි 2ට 2 එකයි ඉතුරු වෙනවා 22යි බැලුවා ඒකක දීලා තියෙන මීටර වලින් බිම් කොටස්නේ එහෙනම් මීටර වෙන්න ඕනේ පිළිතුර මීටර 22යි ඒකක් ගැන සැලකිලිමත් වෙන්න දරුවෝ සෙන්ටිමීටර එහෙම දැම්මොත් ඉවරයි හරිද ඒ හින්දා ඒකක අනිවාර්යෙන් තියෙන්න ඕනේ ඊළඟට ABCDE බිම් කොටසෙහි පරිමිතිය කීයද? දැන් අපෙන් අහනවා ABCDE කොටසේ පරිමිතිය. ତර පරිමිතිය කියන්නේ මොකද්ද? වටේ දිග. කාගේද වටේ දිග? ABCDE කියන්නේ මෙන්න මේ කොටසෙන් යන්න ඕනේ. ඔන්න ඔය කොටසේ වටේ දිග අහන්නේ. එතකොට දරුවෝ චාප දිග හොයන්න කිව්වේ ඒකටනේ. එතකොට දැන් තේරුම් ගන්න දැන් E වලින් අවසන් වුණා කියලා මෙතනින් අවසන් වෙනවා එහෙම නෙමෙයි මෙතෙන්ටම යන්න ඕනේ. ඒ කියන්නේ මේ රූපය ගැනයි කියන්නේ. අඳුරු කොළ ටික හැර අනිත් ටික. එතකොට අපි ගත්තොත් මේ දිග 20යි මේ ටික අපි දන්නවා 14ක් වෙන්න ඕනේ නැවත. මේ ටික ආයේ 20ක් වෙන්න ඕනේ. මේ චාප දිග 22යි. එහෙනම් අපිට පුළුවන් මේ දිගවල ටික මොකක් කරන්නද? එකතු කරන්න. එතකොට මේක ලැබෙන්නේ නැහැ දරුවෝ. ABCD නෙමෙයිනේ. කොටුව නෙමෙයි කියන්නේ. ABCDE ඒ කියන්නේ මේ පැත්තටයි යන්න ඕනේ. හරිද? එහෙනම් මෙන්න මේ දුරවල් හතර එකතු කරන්න. එතකොට මෙයාව පරිමිතියට අයිති වෙන්නේ නැහැ. එහෙනම් පරිමිතිය එනවා 20 14 නැවත 20 ආය එකතු වෙන්නේ චාප දිග 22. 20යි 20යි 40යි 40යි 22යි 62යි 62යි 14යි 76යි. එහෙනම් බලන්න මේ කොටසේ පරිමිතිය
මීටර 76යි. ඊළඟට අහනවා අර්ධ වෘත්තාකාර පොකුණේ වර්ගඵලය සොයන්න. අන්න අර්ධ වෘත්තාකාර පොකුණේ වර්ගඵලය සොයන්න. එහෙනම් ඊළඟට ගන්නවා රෝමි ලක්ක අංක 3. පොකුණේ වර්ගඵලය. පොකුණේ වර්ගඵලය. ତර මේක අර්ධ වෘත්තයක්. කොහොමද වර්ගඵලය හොයන්නේ? 360න් කෝණය දාලා 5r වර්ගයෙන් ගුණ කරන්න ඕනේ. එතකොට 360න් කෝණය දානවා. 360න් කෝණය 180යි වර්ගඵලයක් නේ දැන්. එහෙනම් ගුණ කරන්නේ 5r වර්ගයෙන්. ඔයගොල්ලෝ දන්නවා මේක සුළු වුණාම එන්නේ කීයක්ද? 2න් 1යි. එහෙනම් 2න් 1 ගුණ කිරීම 5 කියලා කියන්නේ 7න් 22 අරයවල් දෙකක්. බලන්න අරය දැන් නැවතත් මම මතක් කරනවා අරය 7යි. එහෙනම් 7 ගුණ කිරීම 7. 7යි 7යි 7ෙන් බෙදෙනවා 4 7 1යි 4 7 1යි 2යි 22යි 2ෙන් බෙදෙනවා 2ට 2 1යි 22ට 11යි අවසානයේ ඉහලින් 11 වරක් 7 කියලා ඉතුරු වෙනවා. පිළිතුර වර්ග මීටර වෙන්න ඕනේ 77යි. මෙන්න පොකුණේ වර්ගඵලය. පොකුණේ වර්ගඵලය කොච්චරද? වර්ග මීටර 77ක් වෙනවා. ඊළඟට දරුවනේ හතරවෙනි කොටසෙන් අහනවා ABCDE බිම් කොටසේ වර්ගඵලය සොයන්න. එතකොට ABCDE කියන්නේ මොකද්ද? ABCDE. එහෙනම් මෙන්න මේ කොටස. හරි. ඔන්න ඔය කොටසේ වර්ගඵලයයි අහන්නේ. ඔයගලන්ට තේරෙනව නේද කොහොමද? මේක බාහිරව නෙමෙයිනේ අභ්‍යන්තරිකව සම්බන්ධුණු කෙනෙක්නේ. එහෙනම් වර්ගඵල දෙක මොනව කරන්න වෙනවද? අඩු කරන්න වෙනවා. දැන් අර්ධ වෘත්තයේ වර්ගඵලය දැනටම හොයාගෙන තියෙන්නේ. පොකුණ කියන්නේ අර්ධ වෘත්තයනේ. එහෙනම් දරුවෝ හොයාගන්න තියෙන්නේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය තමයි. එහෙනම් අපි ඊළඟට හොයාගමු ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. මම ගෙඩිල් යන්නම් ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. නැත්තම් දරුවෝ මට ඉඩ මදි වෙනවා ඒකයි. හරි. දිග 20යි මීටර් පළල 14යි. එතකොට අපි 20 ගුණ කරනවා කීයෙන්ද? 14න්. 214න් ගුණුනොත් 280යි. ඕකට මේ පිළිතුර අපිට ඕනේ ABCDE කොටසේ වර්ගඵලය මේ දෙක අඩු කරන්න වෙනවා. අපි ලියනවා ABCDE කොටසේ වර්ගඵලය සමානයි මොකද කරන්න වෙන්නේ? 280න් ඍජු කෝණාශ්‍රයෙන් අඩු කරගන්න වෙනවා 77ක්. එතකොට එනවා 203ක් තව ඉතුරුයි. ඔන්න ඔහොම. හරිද? දැන් ඔතෙන්ට නිකන් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ හැමෝම වගේ හදන්න ඇති. ඊළඟට අහනවා පොකුණ මීටර 2.5ක් ඒකාකාර ගැඹුරකින් යුතු නම් එහි අඩංගු ජල පරිමාව සොයන්න. අපිට කියනවා මේ පොකුණ ගැඹුරුයිලු මීටර 2.5ක්. මීටර 2.5ක් ගැඹුරුයිලු. අපෙන් අහනවා මේ පොකුණේ තියෙන ජල පරිමාව කොච්චරක්ද කියලා. දැන් කෙනෙක් බලන්න පුළුවන් එහෙම එකක් ඉගෙනුවේ නෑනේ අපිට. දැන් උගන්නලා නැති වුණාට 10 මේ 9 උගන්නලා තියෙනවා. හරිද? 9 පරිමාව හොයන්න උගන්නලා තියෙනවා. ඒතොර ඒ ක්‍රමයෙන්ම තමයි ඉතින් 10 හොයන්නේ. තායේ 10 දි පරිමාව වෙනින් ක්‍රමයකට හොයන්නේ නැහැනේ. හරි? ඒතොර මෙහෙම දෙයක් දරුවෝ. දැන් ඔය පොකුණ මෙහෙමනේ. මම බලන්න මෙතන මම ත්‍රිමාන රූපයක් අඳිනවා. පොකුණ අපිට උඩින් බැලුවාම පේන්නේ ඔන්න ඔය විදියටනේ බීම් කොටසේ. දැන් මම බීම් කොටස තියෙනවා. හරිද? පොකුණ තියෙන්නේ මෙන්න එම උඩින් බැලුවාම අර්ධ වෘත්තයක් විදියට. හැබැයි පොකුණට තියනවලු ගැඹුරක්. පොකුණට තියනවලු ගැඹුරක්. හරිද? පොකුණට ගැඹුරක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙම දැන් බීම් කොටස යනවනේ ත්‍රිමාන වැන්දොත්. ওই පොකුණ ගැඹුරුයි. හරිද? පොකුණ ගැඹුරක් තියෙනවා. ඒතර මේ ගැඹුර තමා දෙන්නේ 2.5යි කියලා. පොකුණ ගැඹුරුයි 2.5ක්. ඒතර අපෙන් අහනවා මේ පොකුණේ තියෙන මොනවද? ජල පරිමාව කොච්චරක්ද කියලා. ජල පරිමාව. එතකොට අහන්නේ පරිමාවක්නේ. අහන්නේ පරිමාවක්. එතකොට අපි කල්පනා කරලා බලනවා අපි පරිමාව හොයන්න දන්නවද? අපි පරිමාව හොයන්න ක්‍රම දෙකක් දන්නවා. මොකද්ද දරුවෝ? එකක් තමයි පරිමාව සමානයි දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. දැන් මේක අර්ධ වෘත්තයක්නේ. ඕකට දිග පළල උස එහෙම කියලා එකක් නැහැ. ඕකට තියෙන අරයක් විතරයි. හරිද? ඊළඟ කාරණේ තව එකක් දැනන් ඉන්නවා මොකද්ද? පතුලේ වර්ගඵලයේ ගුණ කිරීම උස. අන්න
අපිට පරිමාවක් හොයන්න පුළුවන් නේද ළමයි? පරිමාව සමානයි පතුලේ වර්ගඵලය. පතුලේ වර්ගඵලය ගුණ කිරීම උස කියන සූත්‍රයෙන්. දැන් කෙනෙක් කියන්න පුළුවන් ඉතින් අපි දන්නේ පතුල, අපි දන්නේ උස. ඒක තමයි කල්පනා කරන්න ඕනේ. දරුවෝ මෙතන අර්ධ වෘත්තයක් නම් තියෙන්නේ. ඔය පොකුණ අර්ධ වෘත්තාකාරයි නම් ඔය පොකුණ දැන් මෙහෙම එක දිගට පහළට ඒකාකාරවන යන්නේ. එහෙනම් ඔය පොකුණේ පතුලත් මොන ආකාරයිද? පතුලත් අර්ධ වෘත්තාකාරයි. එහෙනම් මේකේ පතුලේ වර්ගඵලය කියන්නේ දරුවෝ මෙන්න මේ වගේම අර්ධ වෘත්තයක්නේ පතුලේ තියෙන්නේ. පැහැදිලිද? අර්ධ වෘත්තයක්නේ පතුලේ තියෙන්නේ. ඒතර පතුලේ වර්ගඵලය කියන්නේ මොකද්ද? අර්ධ වෘත්තයේ වර්ගඵලය ගන්න පුළුවන්. මේ වගේම කොටසක්නේ තියෙන්නේ. ඒතර පතුලේ වර්ගඵලය අපිට ගන්න පුළුවන් කීයද? 77යි කියලා. වර්ග මීටර. උස කියන්නේ දරුවෝ මෙන්න මේ කොටසනේ ඉතින්. ගැඹුරනේ උස කියලා ගන්න පුළුවන්. හරිද? පොකුණේ ගැඹුරනේ. එතකොට උස ගන්නවා අපි 2.5යි කියලා. ඕව තමයි ඔය ගණන් වලදී හිතලා කරන්න ඕනේ තැන් කියන්නේ මම. හරි. ඕව තමයි කල්පනා කරන්න ඕනේ. හරි. දැන් මෙතනින් ගන්නවා පිළිතුර. 2.5න් ගුණ කරන්න. කොහොමද ගුණ කරන්නේ? දශම නැහැ කියලා ඉතල ගුණ කරලා දශම ස්ථානය අයින් කරගන්න. 77 ගුණ කරනවා 25න්. 25 වරක් 7 175යි මම එකපාර ගුණ කරන්නම්. නැත්නම් ඔයගොල්ලෝ පහෙන් ගුණ කරලා දෙක එකතු කර මේ ගුණ කරලා එකතු කරන්න. 25 වරක් 7 175යි 175යි 17යි 185යි 192ක් වෙනවා. ඔන්න ඔහොම එනවා. ගුණ කරේ 2.5 න්නේ. එහෙනම් මෙතන දශම ස්ථානයක් අයින් වෙන්න ඕනේ. එතකොට එනවා 192.5යි. ඝන මීටර. ඒ පරිමාවක්නේ මෙතන දෙන්නයි මෙතන එක්කෙනයි ඔක්කොම 3යි. ඔන්න ඔච්චර ජල පරිමාවක් මේකේ අඩංගු වෙලා තියෙනවා. පැහැදිලිද? ඕවා ඉතින් දරුවෝ හිතලා මතලා කරන්න ඕන වැඩ මේ මොහොතේ. හරි. හදාගන්න මේ කොටස. අඩුපාඩු තියෙනවනම්. ඔය කොටස අවසන් වුණු අය හදන්න 28 වෙනි පිටුවේ 6 වෙනි ගාන. 28 වෙනි පිටුවේ 28 6 වෙනි ගාන හදමු. 6. හරි. දැන් මේක අඩුපාඩු තියෙනවා නම් අඩුපාඩු ලියා ගන්න. එතකොට දැන් මේ වගේ තැන්වල දැන් මොක ලියාගත්ත කියලා තේරෙන්නේ නැහනේ. කොහොමද ඕක ගත්තේ කියලා තමුන්ගේ වචනෙන් පැන්සලකින් ලියා ගන්න දරුවෝ. මේක මෙහෙම දෙයක්. ඒතර ගැඹුර ගන්න පුළුවන් උස කියලා. පතුල අර්ධ වෘත්තාකාරමයි කොහොමත් පහළට යද්දිත් අර්ධ වෘත්තයක් තියෙන්නේ. ඒව ලියලා තියාගන්න. එතකොට මොකද වෙන්නේ? ඔය ගාන දැන් පොතේ පෙරෙව්ව කියලා වැඩක් නැහැ ඔළුවේ නැත්තම්. එතකොට එහෙම ලියාගත්තාම ආයෙ තැනකදී අහු වුණොත් ඔය වගේම තැනක්. ටක් ගාලා ඔතෙන්ට ඇවිල්ලා ඔය ගාන බලලා තේරුම් ගන්න පුළුවන්. මොකද්ද කළේ? කොහොමද ඒක හිතුවේ? හිතපු විදිහයි වැදගත්. හරි? ඉතින් ඒව සටහන් කරලා තියාගන්න. තමුන්ගේ සටහන් පොතනේ. හරි. අඩුපාඩු හදාගන්න. එහෙනම් යම් වෙලාවක් අරගෙන හදන්න දැන් 6 වෙනි ගාන. හරි. දැන් දරුවනේ බලන්න 6 වෙනි ගානේ මෙන්න මෙහෙම රූප සටහනක් දීලා තියෙනවා. රූප සටහනක් දීලා කියනවා දිග සෙන්ටිමීටර් 40ක්ද පළල සෙන්ටිමීටර් 28ක්ද වන ඍජු කෝණාශ්‍රාකාර තහඩුවකින් රූපයේ දැක්වෙන පරිදි අර්ධ වෘත්තාකාර හැඩ කපා ඉවත් කිරීමෙන් ලබාගත් හැඩතලයක් අඳුරු කර ඇති කොටසේ දක්වා ඇත. දැන් ඔහොම කියද්දිම ඔයගොල්ලෝ දන්නවා මේ තියෙන්නේ අභ්‍යන්තරිකව සම්බන්ධුණු කෙනෙක්. එහෙනම් අඩු කරන්න තමයි ඕනි කියලාත් දන්නවා. හරි. කොහොම හරි අපිට දීලා තියෙනවා දරුවෝ දිග 40යිලු. දිග 40යිලු. පළල 28යිලු. අපිට ඕවා වැදගත්. හරිද? මේ ගාන ලේසි හිතන්න වෙනවා හැබැයි ඈ. බලන්න මුලින්ම අහනවා කුඩා වෘත්තයේ අරය කීයද? පළවෙනි ප්‍රශ්නෙන් අහනවා කුඩා වෘත්තයේ අරය. එතකොට තේරුම් ගන්න දරුවෝ දැන් මෙතන තියෙන මේ වෘත්ත දෙක සමානයිනේ. දැන් මගේ රූප සටහනේ නම් එහෙම ටිකක් සමාන නෑ වගේ පේනවා. නමුත් ඔය හරිම රූප සටහනේ ඔයගලන්ගේ නිබන්ධනේ දීලා තියෙන රූප සටහනේ සමානයිනේ. හරිද? එතකොට දරුවෝ ඉස්සෙල්ලාම මේ 28 කියන අගය දෙකට බෙදෙන්න ඕනේ නේද?
එතකොට මේ එක්කෙනෙක් කීයක් වෙනවද? එක්කෙනෙක් 14ක් වෙනවා. එතකොට 14යි අනිත් කෙනත් කීයද? 14යි නේ. එතකොට 14යි 14යිනේ 28 වෙන්නේ. හැබැයි දරුවනේ අහන්නේ අරය. තේරුම් ගන්න මේ අර්ධ වෘත්තයක හරිද? මේ අර්ධ වෘත්තයක අරය කියලා කියන්නේ හරි මැද ඉඳන් තියෙන දුරනේ. එතකොට මේ දුර 14ක් වුණාට ඕකේ අරය කීයක් වෙන්න ඕනද? 7ක් වෙන්න ඕනේ. එහෙනම් පළවෙනි පිළිතුර අරය කීයද කියලා අහන කොටසට එන්න ඕනේ පිළිතුර 7යි කියලා. ඊළඟට අහන්නේ දරුවෝ කෙලින්ම හැඩතලයේ පරිමිතිය සොයන්න. ඒතර හැඩතලයේ පරිමිතිය කියද්දි දරුවෝ තේරුම් ගන්න මේ හැඩතලයනේ මේ අඳුරු කරලා තියෙන්නේ. හරිද? ඒතර අඳුරු කළ කොටසේ පරිමිතිය තමයි අහන්නේ. ඔය පරිමිතිය හොයන්න නම් දරුවනේ මේ ඡාප දිග හොයාගන්න වෙනවා. මේ ඡාප දිග හොයාගන්න වෙනවා. මේ ඡාප දිග හොයාගන්නත් වෙනවා. ඒයි පරිමිතිය එන්නේ මෙහෙමනේ. දැන් මේව කපලා ඉවත් කරලානේ තියෙන්නේ. ඒතකොට දරුවෝ ඉතුරු වෙලා තියෙන්නේ දැන් මං ඕන්නම් මෙහෙම කඩිරි වලින් මේක මකලා පෙන්නන්නම්. දැන් මේ ඊරවල් නැහැනේ. ඕවා කපලා ඉවත් කරාට පස්සේ ඔය ඉරි නැහැනේ නේද? එතකොට ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ කොටසක් විතරයි. ඔන්න ඔහොම එකක්. එතකොට ඕකේ පරිමිතිය හොයන්න නම් මේ ටික 40යි කියලා දන්නවනේ. ආයේ මේ ඡාප දිග හොයාගන්න ඕනේ. මේ ඡාප දිග හොයාගන්න ඕනේ. ආයේ මේ ටික 40යි. ආයේ මේ ඡාප දිග හොයාගන්න ඕනේ. ඔය කොටස් ටික හොයාගන්න ඕනේ. එතකොට දැන් මේ කුඩා ඡාප දිගවල් දෙකම සමානයිනේ. ඒ නිසා එක්කෙනෙක් හොයාගත්තා නම් ඇති. මෙයාව ආයේ වෙනම හොයාගන්න ඕනේ. එහෙනම් අපි ඔක දැන් පරිමිතිය හොයමු. ඉස්සල්ලාම දාමු කුඩා ඡාප දිග කියලා. කුඩා ඡාප දිග. එතකොට මේක අර්ධ වෘත්තයක් දරුවෝ. ඒ කියන්නේ 360න් කෝණය 180යි. ඡාප දිගක් හොයන්නේ 2πr වලින් තමයි ගුණ කරන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවා මේක දැන් සුළු කරන්න දෙකෙන් එකක් එන්නේ. එතකොට දෙකෙන් එකයි 2යි 5 කියන්නේ 7න් 22යි. අරය දරුවෝ අපි හෙව්වා කුඩා කෙනෙක්ගේ අරය 7යි. 7ට 7 සුළු වෙනවා. 2යි 2යි දෙකෙන් සුළු වෙනවා. උත්තරේ එනවා 22යි සෙන්ටිමීටර්. ඔය කුඩා ඡාපයක් මේ එක ඡාපයක්. ඔය වගේ ඡාප දෙකක් ඉන්නවා. ආයෙ මෙතන ඉන්නවා දරුවෝ විශාල ඡාපයක්. අපි ආවත් හොයාගමු. විශාල ඡාපය. තම විශාල ඡාප දිග. එයත් අර්ධ වෘත්තයක්. අර්ධ වෘත්තයක්. එහෙනම් 360න් 180යි. ගුණ කරන්න ඕනේ 2πr වලින්. මෙතනින් එන්නේ දෙකෙන් එකක්. ඒතර දෙකෙන් එක ගුණ කිරීම 2. 5 කියන්නේ 7න් 22. අරය. මෙයාගේ අරය ඕනේ මේ. මෙතන 28 නම් දරුවෝ මෙයාගෙත් මේ මුළු දුර 28යි නේද? හැබැයි අරය කියන්නේ ඕකෙන් භාගයක්. ඒ කියන්නේ 14යි. එන අරය 14යි. 14යි 7යි බෙදෙනවා 7ට 7 එකයි 14ට 2යි. 2යි 2යි දෙකෙන් බෙදෙනවා 2ට 2 එකයි 2ට 2 එකයි. ඉතුරු වෙනවා 22 ගුණ කිරීම 2. ඒතර 22 දෙකෙන් ගුණ වුණොත් 44යි සෙන්ටිමීටර්. දැන් අපි ගමු පරිමිතිය. එතකොට දරුවෝ මේකේ පරිමිතිය එනවා. අපි ගන්න ඕනේ 40 මේ ටිකේ ආවා 22යි. එතකොට 22 ඒවා දෙකක් ගන්න ඕනේ. 40ක් ගන්න ඕනේ. 22 ඒවා දෙකක් ගන්න ඕනේ. ආයේ මේ ටික 40යි. මේ ලොකු ඡාපය 44යි. ආයේ 40යි 44යි. ඔන්න ওই ටික එකතු වෙන්න ඕනේ. එතකොට 40යි 40යි 80යි 80යි 44යි 124යි 124යි 22යි 146යි 146යි 22යි 168යි. ඔන්න ඔහම එනවා පරිමිතිය. ඊළඟට දරුවනේ අහන්නේ හැඩතලයේ වර්ගඵලය සොයන්න කියලා. එතකොට හැඩතලයේ වර්ගඵලය හොයන්න නම් ඔයගොල්ලෝ දන්නවා මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයලා මේ තුන් දෙනාගේ වර්ගඵල ඒකෙන් මොනව කරන්න ඕනද? අඩු කරන්න ඕනේ. ඒකෙන් අඩු කරන්න ඕනේ. එතකොට දැන් මට එහෙනම් කුඩා කේන්ද්‍රික ඛණ්ඩේ හොයාගන්න වෙනවා වර්ගඵලය, විශාල කේන්ද්‍රික ඛණ්ඩේ හොයාගන්න වෙනවා වර්ගඵලය, ඊළඟට ඍජු කෝණාශ්‍රයේ හොයාගන්න වෙනවා වර්ගඵලය. ගණනය කිරීම 3ක් කරගන්න වෙනවා. එතකොට මේ ටික මට මකන්න වෙනවනේ. හරිද? ඒ නිසා මේකේ අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.
මම එතකන් ගාන මෙතනින් හදන්නම් ඉතිරි කොටස. එතකොට දරුවෝ ඊළඟට අපි ගත්තොත් තුන්වෙනි කොටසේ මට ඉස්සෙල්ලාම සිද්ධ වෙනවා කුඩා කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්න. කුඩා කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. එතකොට කෝණය 360න් 180යි ගුණ කරන්න වර්ගඵලයක් නිසා 5r වර්ගයෙන් මෙතනින් එන්නේ ඔයගොල්ලෝ දන්නවා දෙකෙන් එකක්. එතකොට දෙකෙන් එක ගුණ කිරීම 5 කියන්නේ 7න් 22යි. මෙයාගේ අරය 7යි. එතකොට 7 ගුණ කිරීම 7. 7ට 7 සුළු වෙනවා. 22යි 2යි දෙකෙන් බෙදෙනවා 11යි. 11 වරක් 7 77යි. එතකොට දරුවෝ මේ එක කුඩා කේන්ද්‍රික ඛණ්ඩයක් වර්ග සෙන්ටිමීටර 77ක් වෙනවා. 77ක්. දැන් ඔය වගේම ඊළඟට අපිට හොයා ගන්න වෙනවා කාවද? විශාල කේන්ද්‍රික ඛණ්ඩය. මොකද විශාල කෙනාවත් ඕනේ අඩු කරගන්න. එහෙනම් අපි ඊළඟට ගන්නවා විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. එතකොට දරුවෝ එතනත් කෝණය 180මයි. එහෙනම් 360න් 180 ගුණ කිරීම 5r වර්ගය. මෙයා සුළුනාම ඔයගොල්ලෝ දන්නවා දෙකෙන් එකයි එන්නේ. එතකොට දෙකෙන් එක ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම මෙයාගේ අරය 14යි. 14 ඒවා දෙකක්. 14යි 7යි බෙදෙනවා 7ට 7 එකයි 14ට 2යි මේ දෙක ඉලක්කමයි මෙයයි බෙදන්නේ 2ට 2 එකයි 2ට 2 එකයි 22 ගුණ කිරීම 14 22 වරක් 14 308ක් කියලා එනවා. මෙයාගේ වර්ගඵලය හරි 308යි මේ එක්කෙනෙක් 77යි. එතකොට 77 ඒවා දෙකක් තියෙනවා. දැන් අපි හොයාගන්න ඕනේ මෙන්න මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. අපි ලියනවා ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. දිග 40යි පළල 28යි. 40 ගුණ කිරීම 28. 28 බිංදුව බිංදුවයි 28 ඒවා 4ක් 112යි. එතරින් එනවා 1120ක්. එතකොට දරුවනේ දැන් අපිට ඕනේ මෙන්න මේ අඳුරුකොළ කොටසේ වර්ගඵලය හෙවත් හැඩතලයේ වර්ගඵලය. එතකොට හැඩතලයේ වර්ගඵලය සමානයි. මොකද කරන්න ඕනේ? ඍජු කෝණාශ්‍රය වර්ගඵලයෙන් මේ තුන් දෙනාව අඩු කරගන්න ඕනේ. එතකොට ඍජු කෝණාශ්‍රය වර්ගඵලය 1120යි මෙයාගෙන් අඩු වෙන්න ඕනේ. විශාල කෙනා 308ක් කුඩා අය 77යි. එතකොට 77 ඒවත් දෙකකුත් අඩු වෙන්න ඕනේ. එතකොට ওই තුන් දෙනාම එකතු කරලා අඩු කරගත්තා නම් හරිනේ නේද? එතකොට 1120න් අඩු වෙන්න ඕනේ. 77යි 77යි 154යි 154යි 308යි කියන්නේ 462යි. මේක අඩු කරගමු. එතකොට එනවා කීයක්ද? 8යි 5යි 6යි. ඔන්න ඔහොම එනවා හැඩතලයේ වර්ගඵලය. හරි. ඉතින් සුළු කිරීම තියනවා දරුවෝ ඈ. සුළු කිරීම වලට ඉතින් ලකුණු 10ක් දෙන්නේ. හරිද? ඒ හින්දා සුළු කරලා ඉතින් උත්තර ගන්න ඕනේ. හරි. ඔන්න තියෙන වෙනවා හැඩතලයේ වර්ගඵලය. එතකොට හැඩතලයේ වර්ගඵලය ගන්න වෙන්නේ ඍජු කෝණාශ්‍රය වර්ගඵලයෙන් අර තුන් දෙනාව අඩු කරලා. හරි. බලන්න එකේ තව කොටසක් තියෙනවා දරුවනේ. ඊළඟට අහනවා හැඩතලයේ පරිමිතියට සමාන පරිමිතියක් ඇති සමචතුරාශ්‍රයක පැත්තක දිග සොයන්න. එතකොට හැඩතලයේ පරිමිතියට සමාන පරිමිතියක් ඇති. මේ හැඩතලයේ පරිමිතිය අපි හෙව්වනේ. මෙයාට සමාන පරිමිතියක් තියෙන
සමචතුරාශ්‍රයක පැත්තක දිගයි අහන්නේ. එතකොට මේකේ පරිමිතිය අපි හෙව්වා. එතකොට ඒ පරිමිතියටම සමාන සමචතුරාශ්‍රයක් ඉන්නවනම් සමචතුරාශ්‍රයක පැති හතරම සමානයිනේ. ඉතින් මොකද කරන්න ඕනේ එක පැත්තක දිග හොයන්න? පරිමිතිය හතරට බෙදෙන්න ඕනේ. හරි. ඒක මම දැන් හදන්න. මේක මකන්න වෙන අඩුපාඩුවක් තියෙනවා හදාගන්න. හරි. එතකොට දරුවනේ මේකේ පරිමිතිය ආව 168ක් නේ. මේ හැඩතලයේ පරිමිතිය. එතකොට දැන් සමචතුරාශ්‍රයක් තිබුණොත් එහෙම පරිමිතිය 168ක් වන මේකේ පැති හතරම සමානයිනේ. එක පැත්තක් හොයන්න මේක මොකද කරන්න වෙන්නේ? හතරෙන් බෙදන්න. පැත්තක දිග සමානයි 168 බෙදීම 4. 16ට 4 4යි 8ට 2යි. ඒ වගේ සමචතුරාශ්‍රයක් තිබ්බොත් පැත්තක දිග කීයක් වෙනවද? 42ක් වෙනවා. හරි. ඊළඟට අපි තෝරගමු 29 වෙනි පිටුවෙන් ගාන. 29 වෙනි පිටුවේ හදන්න 29 11 වෙනි ගාන. 29 වෙනි පිටුව 11 වෙනි ගාන. හරි. මේක අඩුපාඩු හදා ගන්න දරුවෝ. එහෙනම් දැන් වීඩියෝ එක නතර කරලා 11 වෙනි පිටුවේ 29 වෙනි පිටුවේ 29 වෙනි පිටුවේ 11 වෙනි ගාන හදන්න. හරි. එහෙනම් දැන් අපි යමුදරෝ 11 වෙනි ගානට. බලන්න ඒකේ කියනවා රූපයේ දැක්වෙන පරිදි ත්‍රිපීසියමක හැඩයගත් ඉඩමක එක් පසෙක අර්ධ වෘත්තාකාර පොකුණක් ඇත. මෙහි AD සමාන්තරයි BC වේ. ඒ කියන්නේ ඔය AD සමාන්තරයි BC කියන දරෝ මේ පාද දෙක සමාන්තරයිලු. ඉතින් දැන් ත්‍රිපීසියමක සමාන්තර පාද දෙකක් තියෙන්න බෑ නේද? එතකොට දැන් අපිට කියනවා මුලින්ම අර්ධ වෘත්තයේ අරය කීයද කියලා අහනවා. එතකොට බලන්න දැන් අර්ධ වෘත්තය කියන්නේ මේ කොටසනේ. එතකොට ඔය කොටසේ අරය දරු අරය කියන්නේ 28 නෙමෙයි ඉස්සෙල්ලත් මම කියපු විදිහට මේකෙන් භාගයක්නේ. එතකොට 14යි. අරය ගන්න පුළුවන් කීයද? 14යි කියලා. ඊළඟට අපෙන් අහනවා අර්ධ වෘත්තාකාර මායිමේ දිග සොයන්න. එතකොට අර්ධ වෘත්තාකාර මායිම කියන්නේ මෙන්න මේ චාප දිගනේ. අර්ධ වෘත්තයේ චාප දිග තමයි අහන්නේ. එහෙනම් අපි ඊළඟට ගමු චාප දිග. චාප දිග කොහොමද ගන්නෙ? මේක අර්ධ වෘත්තයක්. එතකොට 360න් කෝණය දානවා 180යි ගුණ කරනවා කාගෙන්ද? 25r වලින්. එතකොට ඕගොල්ලෝ දන්නවා මෙතනින් එන්නේ දෙකෙන් එකක්. දෙකෙන් එක ගුණ කිරීම 2 5 කියන්නේ 7න් 22. අරය අපි දන්නවා දැන් 14යි. 14යි 7යි බෙදෙනවා 7න් 7ට 7 1යි 14ට 2යි. 2යි 2යි සුළු කරගමු 2ට 2 ඒවයි 1යි 2ට 2 ඒවයි 1යි 22 ගුණ කිරීම 2 කියලා ඉතුරුයි. ඒතර 22 දෙකෙන් ගුණුනොත් කීයද? 44යි. එහෙනම් දරුවෝ මේ චාප දිග වෙනවා කොච්චරද? 44ක්. ඊළඟට බලන්න අහනවා මෙහි අඳුරුකොළ කොටසෙන් දැක්වෙන ඉඩමෙහි වර්ගඵලය සොයන්න. හරි. දැන් දරුවෝ අඳුරුකොළ කොටසෙන් දැක්වෙන ඉඩමෙහි වර්ගඵලය කියලානේ අහන්නේ. එතකොට දැන් ඕකේ අර්ධ වෘත්තාකාර පොකුණක් ඇත කියලානේ කිව්වේ. එතකොට තේරුම් ගන්න දැන් මේක අඳුරු කරලා තියෙනවා නම් තියෙන්න ඕනේ අනිත් කොටස දරුවේ. ඉඩම වෙන්නේ අනිත් කොටසනේ. එයින් දැන් ඕකේ ඔය ගානේ අඳුරු කරලා නැහැ ඒක මිස්ටේක් එකක්. ඕගොල්ලෝ මෙන්න මේ ටික අඳුරු කරගන්න. හරිද? ඒක තින් තේරෙන්න ඕනේ. හරි. දැන් හදා ගන්න බැරුව ගිය කෙනෙක් ඉන්නවා නම් ඒක නිසා දැන් ගාන හදන්න දරුවෝ ඊළඟට. හරි. මෙහි අඳුරුකොළ කොටසින් දැක්වෙන ඉඩමෙහි වර්ගඵලය අහන්නේ. මෙන්න මේ අඳුරුකොළ වර්ගඵලය හොයාගන්න නම් මොකද කරන්න වෙන්නේ? ත්‍රපීසියේ මේ වර්ගඵලය හොයලා ඒකෙන් මේ අර්ධ වෘත්තයේ වර්ගඵලය අයින් කරගන්න වෙනවා. එතකොට දරුවෝ ඔන්න ඔතන හොඳ දෙයක් තියෙනවා හිතන්න. ඒ තමයි ඔය ත්‍රපීසියේ මේ වර්ගඵලය ගනිද්දි.
ත්‍රපීසියමේ වර්ගඵලය. කොහොමද ගන්නෙ? භාගයක් ගුණ කිරීම සමාන්තර පාද දෙකේ එකතුව. සමාන්තර පාද දෙක 42යි 28යි. සමාන්තර පාද දෙකේ එකතුව ගුණ කිරීම ලම්බ උස. ලම්බ උසේ තමයි අතන තියෙන ලස්සනම දේ තියෙන්නේ. හරිද? ලම්බ උස කියන්නේ මොකද්ද දරුවෝ? මේ සමාන්තර පාද දෙක අතර තියෙන දුරනේ. හරිද? හැබැයි දැන් ওই දුර දීලා නැහැ. හැබැයි දීලා තියෙනව නේද මෙතන ඉඳන් මේ ඡාපයට තියෙන්නේ 30ක දුරක් කියලා. ඉතින් තේරුම් ගන්නකො දරුවෝ දැන් අරය කියන්නේ මොකද්ද? කේන්ද්‍රයේ සිට වෘත්තයේ ඕනම තැනකට තියෙන දුරනේ. එතකොට දැන් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන්නේත් අරයක් නේද? ඉතින් ওই අරය කීයක් වෙන්න ඕනද? 14ක් වෙන්න එපේ. එතකොට දරුවෝ මෙතන ඉඳන් මෙතෙන්ට 30යි නම් මේ අරය 14යි නම් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන ලම්බෝස කීයක් වෙන්න ඕනද? 30යි 14යි 44ක් වෙන්න ඕනේ. ඔන්න ඕවා තමයි ගණන් වල හිතන්න තියෙන තැන්. ඒකයි මං කියන්නේ ගණන් හදන්න ඕනේ. ඕවා එවලේ ගන්න තියෙන තීරණ. ඔක්කොම නිකන් ගෙඩි පිටින් දීලා හරිද? මෙන්න වර්ගඵලය හොයලා දෙන්න, මෙන්න පරිමිතිය හොයලා දෙන්න. ඔහොම දෙන්නේ නැහැ විභාගවල. විභාගවල අනිවාර්යෙන් යම් දෙයක් හිතන්න තැනක් තියලා දෙන්නේ. ඒතකොට දරුවෝ ඔය වගේ දේවල් හිතන්න පුළුවන් වෙන්නේ අපි ගණන් හදලා තියෙන ප්‍රමාණය අනුව. ඒ කියන්නේ අපිට අත්දැකීම් තියෙනවා නම් මේ වගේ තැන් තියෙනවා කියලා ටක් ගාලා ඕවා හොයාගන්න පුළුවන්. නැත්තම් වෙන්නේ ඉතින් ඕක දිහා බලාගෙන ඉන්න එක විතරයි වෙන්නේ. හරිද? එහෙනම් තේරුම් ගන්න දරුවනේ මේ ලම්බුස අපිට හොයාගන්න පුළුවන්. අරය මෙතෙන්ට එනවා, මෙතන 30ක් තියෙනවා. එතකොට ඔක්කොම 44යි. ඒතකොට අපි ඕක සුළු කරගත්තොත් දෙකෙන් එක ගුණ කිරීම මෙතනින් එනවා 70ක් ගුණ කිරීම 44. අපි 44 බෙදමු දෙකට 22යි 22 වරක් 0.0යි 22 වරක් 7 154යි 1540ක් එනවා ත්‍රපීසියමේ වර්ගඵලය. ඊළඟට අපි හොයාගමු අර්ධ වෘත්තයේ වර්ගඵලය. අර්ධ වෘත්තයේ වර්ගඵලය. දරුවෝ අර්ධ වෘත්තයේ වර්ගඵලය හොයන්න නම් කෝණය දාන්න වෙනවා 360න් අර්ධ වෘත්තයක් නිසා 180යි ගුණ කරන්න ඕනේ 5r වර්ගයෙන්. ඔයගොල්ලෝ දන්නවා අර්ධ වෘත්තයක් නම් දෙකෙන් එකයි. එතකොට දෙකෙන් එක ගුණ කිරීම 5 කියලා කියන්නේ 7න් 22යි. අර අපි දන්නවා 14යි. එහෙනම් 14 ගුණ කිරීම 14. 14යි 7යි බෙදෙනවා 7න් 7ට 7 එකයි 14ට 2යි 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 දෙකෙන් බෙදමු 2ට 2 එකයි 2ට 2 එකයි. එතකොට 22 ගුණ කිරීම 14 කියලා එනවා. 22 වරක් 14 කියන්නේ ඉතින් 308යි. දැන් අපිට හොයන්න පුළුවන් අඳුරුකොළ කොටසේ වර්ගඵලය. අඳුරුකොළ වර්ගඵලය. මොකද වෙන්නේ? මේ වර්ගඵලය අඩු වෙන්න ඕනේ. 1540න් අඩු වෙනවා 308. තොර කීයක් එනවද? 1232ක් එන්න ඕනේ. 1232යි. හරිනේ? හරි. එහෙනම් දරුවෝ ඔන්න ඔහම තමයි අඳුරුකොළ කොටසේ වර්ගඵලය ගන්න වෙන්නේ. ඒක දන්නවනේ ඔයගොල්ලෝ අභ්‍යන්තරිකව සම්බන්ධ වෙලා තියෙන වර්ගඵලය අඩු කරන්න වෙන්නේ. හරි. ඊළඟට අපෙන් අහනවා අන්තිම කොටසේ ඉඩමෙහි වර්ග මීටර 7ක තනපෙඩලි ඇල්ලීමට මිනිසෙකුට පැය 3ක් අවශ්‍ය වේ නම් මුළු ඉඩමෙහි තනපෙඩලි ඇල්ලීමට ගතවන කාලය සොයන්නලු. ඒතකොට අපිට කියනවා ඉඩමෙහි වර්ග මීටර 7ක තනකොළ පිඩලි අල්ලන්න මිනිහෙක්ට යනවලු පැය 3ක්. දැන් වර්ග මීටර 7ක් කියන්නේ ලොකු ප්‍රමාණයක් දරුවේ. වර්ග මීටරයක් කියන්නේ මීටරයක් දිග මීටරයක් පළල කොටසක්. හරිද? ඒ වගේ 7ක්. ඒ වගේ 7ක තනකොළ පිඩලි අල්ලන්න පැය 3ක් යනවලු. පැය 3ක් අවශ්‍යයිලු. එතකොට මුළු ඉඩමෙහිම තනපෙඩලි ඇල්ලීමට ගත වන කාලය කොච්චරද කියලා අහනවා. හරිද? කාලය කොච්චරද කියලා අහනවා. එතකොට දැන් මම මේ කොටස මකා ගන්නම්. මෙතන තමයි මම ගාන හදන්න වෙන්නේ ඉඩ නැති නිසා. එතකොට දරුවනේ දැන් අපිට කියන දේ තමයි වර්ග මීටර 7ක තනකොළ අල්ලන්න පැය 3ක් යනවලු මේ මිනිස්සයාට. පැය 3ක් ඕනේ. එතකොට මේ ඉඩමේ තනකොළ පෙඩලි අල්ලන්න කොච්චර වෙලාවක් ඕනද කියලා අපෙන් අහන්නේ. එතකොට දරුවෝ තේරුම් ගන්න මෙහිම දෙයක්. දැන් පළවෙනි කතන්දරේ තේරුම් ගන්න ඕනේ මේ මුළු ඉඩමෙම කිව්වට මේ මුළු ත්‍රිපීසියමම නෙමෙයි. අර ත්‍රිපීසියමම නෙමෙයි. ඇයි ඒ? ඉතින් ළමයෝ දැන් මේකේ මේ ත්‍රිපීසියමේ ඔය අර්ධ වෘත්තයක් කියන්නේ මොකද්ද? අර්ධ වෘත්තයක් කියලා කියන්නේ පොකුණක්නේ. පොකුණෝඩ ගිහිල්ලා තනකොළ දාන්න නැහැනේ. හරිද? එතකොට තේරුම් ගන්න එහෙනම් ඔය තනකොළ අල්ලනවා කියලා කියන්නේ මොන කොටසේද? මෙන්න මේ අඳුරුකොළ කොටසේ. අඳුරුකොළ කොටසේ තමයි තනකොළ අල්ලන්න ඕනේ.
ඒ අඳුරකුල කොටස තමයි කීයද 1232ක් වෙලා තියෙන්නේ. ඒතර මේ කොටස තමයි අපි දැන් තනකොළ අල්ලන්න යන්නේ. එතකොට ඒකට ගත වෙන කාලය හොයන්න ඕනේ. ඒතර අපිට දීලා තියෙනවා 7ක නම් පැය 3ක් යනවා. 7ක නම් පැය 3ක්. එතකොට තියෙනවා ළමයි 1232ක් වර්ගඵලය. 1232ක වර්ගඵලයක් තියෙනවා. එතකොට ඕකෙම තනකොළ අල්ලන්නත් ඕනේ. දැන් මොකද වෙන්නේ? 7කටනේ පැය 3ක් කියන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම හොයාගන්න වෙනවා අර ගොඩ ඇතුලේ 7ඒව කොච්චරක් තියෙනවද කියලා. ඒ දැන් 7කටනේ පැය 3ක් කියන්නේ. 7කට පැය 3යි නම් 7ඒව 2කට පැය 3ඒව 2යි. 7ඒව 3කට පැය 3ඒව 3යි. එහෙමනේ යන්නේ. එතකොට දරුවෝ එහෙනම් ඉස්සෙල්ලාම අපිට අර මේ වර්ගඵලය ඇතුලේ තියෙන 7 ගොඩවල් ගාන හොයාගන්න ඕනේ. ඒකට මොකද කරන්න වෙන්නේ? අර ගාන 7ෙන් බෙදන්න වෙනවා. එතකොට එනවනේ 7 ගොඩවල් කීයක් තියෙනවද කියලා. 7 ගොඩකට පැය 3ක් ඕනේනේ. එතකොට ඒන උත්තරය ආයේ 3න් ගුණ කරගන්න වෙනවා. එහෙනම් ගතවන කාලය හොයන්න වෙන්නේ මෙහෙමයි. මෙච්චර වර්ගඵලයක තනකොළ අල්ලන්න ඕනේ. එතකොට 7කටනේ පැය 3ක් යන්නේ. එහෙනම් බලනවා මේ ගොඩ ඇතුලේ තියෙන 7 ගොඩවල් ගන්න. 7ෙන් බෙදුවා. 7කට පැය 3ක් යනවනේ. ආයේ 3න් ගුණ කරන්න වෙනවා. එතකොට 12ට 7 ඒවා 1යි 5ක් ඉතුරුයි 53ට 7යි 49යි 4ක් ඉතුරුයි 42ට 6යි. ඉතින් බෙදන්න බෑ නම් දීර්ඝ බෙදීමක් දාලා බෙදන්න. මේක ගුණ වෙන්න ඕනේ 3න්. 3 වරක් 6 18යි 1ක් ඉතුරුයි 3 වරක් 7 21යි 1යි 22යි 2ක් ඉතුරුයි 3 වරක් 1 3යි 2යි 5යි. කොහොම ගියොත් දරුවෝ යනවා පැය කොච්චරද? 528ක් යනවා. පැය 528ක්. කියන්නේ දවස් ගාණක් ওই විදිහට කරන්න වෙනවා. හරිනේ. ඉතින් මේක පිට්ටනියක් වෙන්නේ ලොකුයිනේ මීටර 42ක් නේ. හරි. ඔන්න ඔහොම තමයි වෙන්නේ. ඔන්න එහෙනම් තියෙනවා කාලය. හරිද? එහෙනම් ඔක අඩුපාඩු දැන් හදාගන්න. තව අපි ගණන් දෙකක් සාකච්ඡා කරමු. හොඳ ගණන් දෙකක්. ඊළඟට අපි ගමු දරුවෝ 31 වෙනි පිටුවේ 18 වෙනි ගාන. 31 වෙනි පිටුවෙන් ගමු ගාන. 31 වෙනි පිටුවේ 18 වෙනි ප්‍රශ්නය හදමු. 18. හරි. දැන් එන මේක අඩුපාඩු තියෙනවා නම් ලියා ගන්න. වීඩියෝ එක නතර කරලා දැන් හදන්න උත්සාහයක් ගන්න දරුවෝ. ඔන්න ඔය 18 වෙනි ගාන. හරි. බලන්න කියනවා 18 වෙනි ප්‍රශ්නේ රූපයේ දැක්වෙන්නේ පැත්තක දිග සෙන්ටිමීටර 14ක් වූ ABCD සමචතුරස්‍රාකාර පිගන් ගඩොලකි. එහි මතු පිට අරය සෙන්ටිමීටර 14ක් වන කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් යොදා මෝස්තරයක් නිර්මාණය කර ඇත. හරිද? මෝස්තරයක් තියනවලු. මේක තමයි මෝස්තරය. ABCD සමචතුරස්‍රාකාර මුහුණතේ වර්ගඵලය සොයන්න. ඉස්සෙල්ලාම අහනවා සමචතුරස්‍රයේ වර්ගඵලය. ඉතින් සමචතුරස්‍රයක වර්ගඵලය හොයන්නේ කොහොමද ළමයි? පැත්තක දිග පැත්තක දිගින් ගුණ කරනවා. එතකොට මේක 14යිනේ. 14 වරක් 14 අපිට ගුණ කරන්න පුළුවන්. 14 වරක් 14 කීයද? 196යි. එහෙනම් ඔන්න සමචතුරස්‍රාකාර මතු පිටේ වර්ගඵලය. ඊළඟට අහනවා BCD වෘත්ත ඡාපයේ දිග සොයන්න. BCD නෑ sorry BED. එතකොට BED කියන්නේ මොන කොටසද? BED කියලා කියන්නේ මෙන්න මේ කොටස නේද මේ? BED. ඔන්න ඔය කොටසනේ. එතකොට ඔය කොටස කියන්නේ මොකක්ද? තේරුම් ගන්න දරුවෝ මේක සමචතුරස්‍රයක් නම් මෙතන කෝණේ අංශක 90යිනේ. එතකොට ඔය තියෙන අංශක 90ක කේන්ද්‍රික ඛණ්ඩයක් නේද ඔන්න ඔහොම. ඒකේ ඡාප දිග නේද මේ තියෙන්නේ මේ. එහෙනම් ඔය අහන්නේ අංශක 90ක කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග. එහෙනම් අපි හොයමු BED ඡාප දිග. ඔය තමයි ඉතින් ගණන් වලදී තේරුම් ගන්න ඕනේ මේ. මේක සමචතුරස්‍රයක් කියන්නේ කෝණේ 90යි කියලා දන්නවනේ පොඩි කාලේ ඉඳන් ඍජු කෝණීනේ. ඉතින් මේ තියෙන්නේ 90ක කේන්ද්‍රික ඛණ්ඩයක්. තොර දානවා කෝණය 360න් 90යි. ඡාප දිගක් කෝණි ගුණ කරනවා 25R වලින්. මෙතන එනවා
4න් 1යි 2යි 7න් 22යි අරය 14යි 14යි 7යි බෙදෙනවා 14ට 7 ඒවා 2යි 7ට 7 ඒවා 1යි මේ දෙන්න දෙකෙන් බෙදමු 4ට 2යි 2ට 2 ඒවා 1යි මෙයයි මෙයයි දෙකෙන් බෙදමු 2ට 2 ඒවා 1යි 2ට 2 ඒවා 1යි ඉතුරු වෙන්නේ කීයද 22යි එහෙනම් ඡාප දිග 22යි අඳුරුකොළ කොටසේ පරිමිතිය සොයන්න දරුවෝ අඳුරුකොළ කොටසේ පරිමිතිය අඳුරුකොළ කොටසේ පරිමිතිය හොයන්න නම් තේරුම් ගන්න මේ අඳුරුකොළ කොටසට මේ වගේම ඡාපයක් තියෙනවා අනිත් පැත්තෙන් ආයේ ඡාපයක් තියෙනවා මේම ඡාපයයි මේම ඡාපයයි ඡාප කීයක් තියෙනවද ඡාප දෙකක් තියෙනවා එහෙනම් අඳුරුකොළ කොටසේ පරිමිතිය කියලා කියන්නේ අපි දන්න ඔය ඡාප දිග දැන් මේක ඡාපයක් 22යිනේ ඔය වගේ තව ඡාපයක් තියෙනවනේ එතකොට 22යි එකතු වෙන්න ඕනේ 22 ඒවා දෙක කීයද 44යි 44යි අඳුරුකොළ කොටසේ වර්ගඵලය සොයන්න අන්න හොඳම ප්‍රශ්නය අඳුරුකොළ කොටසේ වර්ගඵලය සොයන්න දැන් දරුවනේ මේ අඳුරුකොළ කොටසේ වර්ගඵලය හොයන්නේ කොහොමද ඔක නම් හොඳටම හිතන්න වෙන තැන මෙහෙම හිතන්නකෝ දැන් ඔය සමචතුරාශ්‍රය හැදෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩ දෙකකින් කියලා කිව්වනේ මෙන්න මෙහෙම තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩයක් මේ පැත්තට හොඳට තේරුම් ගන්න ආයේ තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩයක් අනිත් පැත්තට හරිද ආයේ තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩයක් අනිත් පැත්තට ඔන්න ඔහොම එතකොට දැන් මේ දෙක එකිනෙක සම්බන්ධ වෙලා නේද මේ වගේ එකක් හැදිලා තියෙන්නේ ඒ කියන්නේ මෙහෙම තිබ්බ කේන්ද්‍රික ඛණ්ඩයට මේ අනිත් කේන්ද්‍රික ඛණ්ඩය මෙහා උඩට එනවා ඔහොම එතකොට නේද ඔහොම එකක් හැදෙන්නේ හරිද එතකොට මෙහෙම එකක් හැදෙන්නේ හැබැයි තේරුම් ගන්න දරුවෝ දැන් මේ මල් පෙත්තක් වගේ කොටස තියෙනවානේ ඔන්න ඔය කොටස මේ දෙක මෙහෙම සම්බන්ධ වෙද්දි දරුවෝ මේ කොටසක් උඩට මේ එක කොටසක් උඩට දැන් මම මේක මෙහෙම පාට කරන්නම්කෝ මේ කොටස උඩට අනිත් කොටසත් එනවා නේද ඒ කියන්නේ දැන් මේ දෙන්න මෙහෙම සම්බන්ධ කරද්දි මේ මල් පෙත්තක් වගේ කොටස දෙපාරක් තියෙනවා නේද කොටස් දෙකක් ඇයි දැන් මේකෙත් තියෙනවා මොකද දැන් මේකේ කේන්ද්‍රික ඛණ්ඩය තව සම්පූර්ණ වෙන්න ඕනේ නැත්තම කතාව මේ චුට්ට විතරනේ මේ ටික විතරනේ ඕනේ ඒතර මුළු කේන්ද්‍රික ඛණ්ඩයේෙද්දි මේ කොටසක් ආයෙ වැටෙනවා නේද ඒ කියන්නේ මේ වගේ 90ක කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් මෙහෙම සම්බන්ධ වෙලා මෙයාව හැදෙනකොට ඔය මැද තියෙන මේ මල් පෙත්ත වගේ කොටස තියෙන්නේ ඔය කොටසක් වැඩිපුර තියෙනවා ඒ කියන්නේ ඇත්තම කතාව මේ සමචතුරාශ්‍රය විතරක් හදා ගන්න ඕන නම් අපිට ඕනේ මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයකුයි ඔහොම කේන්ද්‍රික ඛණ්ඩයකුයි මෙන්න මේ වගේ තව කෑල්ලකුයි විතරනේ ඔන්න ඔය වගේ කෑල්ලකුයි විතරනේ ඕනේ මේ දෙන්න සම්බන්ධ වුණොත් නේ සමචතුරාශ්‍රය විතරක් හැදෙන්නේ හැබැයි දැන් මේ වගේ කෙනෙක් ගත්තොත් මේ මැද මල් පෙත්ත වගේ කොටස වැඩිපුරවත් පිහිටනවා එතකොට මේ මල් පෙත්ත වගේ කොටසේ වර්ගඵලය කොහොමද එන හොයාගන්න පුළුවන් කේන්ද්‍රික ඛණ්ඩ දෙකේ වර්ගඵලය හොයලා ඒකෙන් සමචතුරාශ්‍රය අයින් කරගන්නවා හරිද එතකොට දැන් වැඩිපුර පිහිටන්නේ සමචතුරාශ්‍රයටලා වැඩිපුර පිහිටන්නේ ওই මල් පෙත්තක් වගේ කොටස විතරනේ හරිද එතකොට ඒකේ වර්ගඵලය හොයාගන්න පුළුවන් හරිද එහෙනම් දැන් සමචතුරාශ්‍රයේ වර්ගඵලය හොයාගන්න තියෙන්නේ අපිට තියෙන්නේ අංශක 90ක කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්න බලන්න ඉතින් කොච්චර හිතන්න දෙයක් තියෙනවද එතන හරිද දැන් මේක නොතේරෙනවා නම් මේ වගේ හැඩතල දෙකක් කපා ගන්න හැඩතල දෙකක් කපලා තියලා බලන්නකෝ එතකොට ඕගොල්ලන්ට තේරෙයි සමචතුරාශ්‍රයක් හැදෙනවා හැබැයි අර මල් පෙත්ත වගේ කොටස වැඩිපුර තියෙනවා එතකොට එහෙනම් ওই දෙකේ වර්ගඵලයට ගත්තාම මල් පෙත්තක් වගේ කොටස වැඩි සමචතුරාශ්‍රයකට වඩා පැහැදිලිද එහෙනම් මම මේ පිළිතුර ඕන නිසා ඔක තියාගෙන ඉතින් ටික මකන්නම් මෙහෙම දැන් හොයා ගන්න ඕනේ අපි කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය එතකොට මේක 90ක කේන්ද්‍රික ඛණ්ඩයක් දරුවෝ එහෙනම් 360න් කෝණය 90යි ගුණ කරනවා 5r වර්ගයෙන් වර්ගඵලයක් නිසා ඔයගොල්ලෝ දන්නවා දැන් මේකෙන් ඉන්නේ 4න් එකක් 4න් 1යි 5 කියලා කියන්නේ 7න් 22යි මෙයාගේ අරය 14යි 14 ඒවා දෙකක් එතකොට 14යි 7යි බෙදෙනවා 2යි 1යි
මේ දෙකෙන් මේ 4 බෙදමු 2ට 2 1යි 4ට 2යි ඒ දෙකෙන් 22 බෙදමු 11යි. අවසාන ඉතුරු වෙනවා 11 වරක් 14 ඒ කියන්නේ 154යි. ඉතින් ඔය වගේ කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් එකතු වෙලා හැදෙන දරුවෝ දෙකක් එකතු වෙලා. එතකොට මේ දෙකක එකතුවෙන් අපි සමචතුරාශ්‍රයේ වර්ගඵලය අඩු කරගන්න ඕනේ. හරි? එහෙනම් අඳුරු කළ කොටසේ වර්ගඵලය අඳුරු කළ වර්ගඵලය සමානයි 154 ඒවා දෙකක් කේන්ද්‍රික ඛණ්ඩ දෙකකින් අඩු වෙන්න ඕනේ සමචතුරාශ්‍රය. ඒ කියන්නේ 196. 154 ඒවා දෙකක් කියන දරු 308යි. එතන 196ක් අඩු වෙනවා. එතකොට තව 112ක් ඉතුරු. එහෙනම් මේ මල්පෙත්ත වගේ කොටසේ වර්ගඵලය 112ක් වෙනවා. ඉතින් බලන්න ගණන් කොච්චර දුරට හිතන්න තියෙනවද? හදන්න දන්නවා මං කියන්නේ. හදන්න දැන් දන්නවා. හිතන්න තියෙනවා. සිතීම තමයි දිනු කරන්න ඕනේ. හරි. ඒකට ඉතින් ගණන් හදන්න. හරි. ඔන්න තියෙනවා. අඩුපාඩු තියෙනවා හදා ගන්න දරුවෝ. ඒකේ අවසාන කොටසෙන් අහනවා අඳුරු කළ කොටසේ වර්ගඵලයට සමාන වන පරිදි B C D X ත්‍රිපීසියම ඉහත රූපයේම ඇඳ DX දිග සොයන්න. කොහොමද නේද? අපිට කියනවා අඳුරු කළ කොටසේ වර්ගඵලයට සමාන වන පරිදි BCDX ත්‍රිපීසියම ඉහත රූපයේම අඳින්නලු. ඇඳලා DX දිග සොයන්නලු. හරිද? දැන් සමහරවිට ඔහොම කිව්වහම හිතා ගන්න බෑ මොකක්ද වෙන්නේ කියලා. හරිද? ඉතින් ඔය කියන නමේ දිගට අපි ඇඳගෙන යමු. BC B වලින් ඉඳන් C වලට යන්න ඕනේ. BC ඔතෙන්ට ගියා. DX BC ඊළඟට යන්න ඕනේ D ළඟට. BC DX. එතකොට X කියලා අකුරක් නැහැ නේ දරුවෝ. එහෙනම් A ළඟට එන්නේ නැහැ. මේ මගින් කොහෙන් හරි නතර කරගන්න වෙනවා. ත්‍රිපීසියමක් නේ. ත්‍රිපීසියමක් නම් මෙතෙන්ට වෙන්න බෑනේ. එතකොට සමචතුරස්‍රයක් වෙනවනේ. එහෙනම් ඔන්න ඔය හරියෙන් නතර කරගන්න වෙනවා. උතර තමයි X ත්‍රිපීසියමක් කරන්න ඔන්න ඔහම ඇඳනම් හරි. දැන් හරිනේ ඔන්න ඔකට නේ ත්‍රිපීසියම කියලා කියන්නේ. හරිද? එතකොට BCDX ත්‍රිපීසියම අඳින්නලු. එතකොට අපිට කියනවා අඳුරුල කොටසේ වර්ගඵලයට මේ ත්‍රිපීසියමේ වර්ගඵලය සමානයි නම් DX දිග හොයන්නලු. මෙන්න මේ දිග හොයන්නලු. හරි. ඉතින් ওই දිග හොයන්න වෙන්නේ දරුවෝ ත්‍රිපීසියමක වර්ගඵලය දීලා තියෙනවනේ අපි කතා කළේ අර ගණන් වලදී. ත්‍රිපීසියමක වර්ගඵලය දීලා තියෙනවා. වර්ගඵලය මෙයාට සමානයි කියනවනේ. සමාන්තර පාදයක දිග අහන්නේ. එහෙනම් අපි ලියනවා ත්‍රිපීසියමක වර්ගඵලය සඳහා සූත්‍රය. ත්‍රිපීසියමේ වර්ගඵලය සමානයි කොහොමද එන්නේ? භාගයක් මම කෙටියෙන් ලියන්නම්. සමාන්තර පාදවල එකතුව ගුණ කිරීම ලම්බ උස. ඕමනේ ඉන්නේ දරුවෝ. දැන් අපිට කියනවා හරිද? මෙන්න මේ ත්‍රිපීසියමේ වර්ගඵලය අඳුරුකල කොටසේ වර්ගඵලයට සමානයි. එහෙනම් මෙයාගේ වර්ගඵලයත් කීයද? 112මයි. එතකොට භාගයක් ගුණ කිරීම සමාන්තර පාදවල එකතුවනේ. සමාන්තර පාද දෙක වෙන්නේ එතකොට මේ පාදයයි මේ පාදයයිනේ. මොකද මේව ඇදයිනේ. එතකොට 14යි මෙයාගේ තමයි දිග දන්නේ නැත්තේ. එහෙනම් සමාන්තර පාද දෙක එකක් 14යි අනිත් එක DX. අනිත් එක DX. එයා තමයි හොයාගන්න ඕනේ. DX මෙයා නම් 14යි. ලම්බ උස. දැන් මෙතන 90යිනේ. එතකොට ලම්බ උස වෙන්නේ මේ උසනේ. ඔය උස ඉතින් මේක සමචතුරාශ්‍රයක් ඉඳ 14යිනේ කොහොමද? නම් දානවා 14යි. එහෙනම් අන්න ලම්බ උසට දානවා 14. දැන් අපිට පුළුවන් මේ දෙක ඉලක්කමත් එක්ක මේ 14 සුළු කරගන්න. මෙයා බෑ. එකතුවක් නේ තියෙන්නේ. එතකොට දෙකෙන් බෙදුවොත් 14 7යි. එතකොට එනවා 112 සමානයි 14 එකතු කිරීම DX ගුණ කිරීම 7. දැන් දරුවෝ මේ ගාන හදන්න නම් ගුණ කිරීම 7 නැති කරගන්න එපා. සමීකරණයන්නේ ගුණ කිරීම 7ක් ඉවත් කරගන්න බෙදීම 7ක් දාන්න.
එතකොට ගුණ කිරීම 7යි බෙදීම 7යි සුළු වෙලා ගිහිල්ලා අන්න 14 ධන dx කියන කොටස ඉතුරුයි. මේ පැත්තේ මෙයාව 7ෙන් බෙදන්න 11ට 1යි 4ක් ඉතුරුයි 42ට 6යි. 16යි කියලා එනවා. දැන් එකතු කිරීම 14 ඉවත් කරන්න දාන්න අඩු කිරීම 14ක් දෙපැත්තටම. එතකොට එකතු කිරීම 14ට අඩු කිරීම 14 කැපිලා යනවා dx 16න් 14ක් 2යි. අන්න එහෙනම් මෙතන මම ලකුණු කරනවා dx දුර 2යි. පැහැදිලිද? මෙව හැදුවේ නැද්ද මං? හැදුවා නේද? ත්‍රපීසියමක වර්ගඵලය ගැන කතා කරද්දි කොහොමද දිගවල් හොයන්නේ කියලා. එතකොට ඒව ගාණන් වලට යොදා ගන්න විදිය බලන්න අර කෙලින්ම අහන්නේ නෑ දරුවෝ. ඒකයි මම මේ හැමතිස්සෙම පැහැදිලි කරන්න හදන්නේ. ඒක හිතන්න අහන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ මේකයි මේ අහන්නේ. මෙහෙමයි මේක හදන්න ඕනේ. ඔය දේ තේරුම් ගන්න ඕනේ. නැත්තම් මොකද දන්නවද වෙන්නේ? ඕගොල්ලෝ මේකේ ඔය මේ කේන්ද්‍රික ඛණ්ඩයක 1 2 වර්ගඵලය හොයාගෙන දැනගෙන හිතාගෙන ඉන්නවා විභාගේ ලකුණු ඔක්කොම ටික මට හම්බෙයි කියලා. විභාගේ ගිහිල්ලා බලන්න ඕනේ. විභාග ගණන් කියන්නේ මෙව්වට. ගෙඩි පිටින් එහෙම ඉගෙන ගත්ත දේ අහන්නේ නැහැ දරුවෝ ඈ. ඒකයි දැන් ඔය ලියන්න කලින් කියන්නේ මං ඈ. හරිද? විභාග ලිව්වට පස්සේ ලකුණු නැහැ. ඒකට හේතුවයි කට්ටිය ඔය පොතේ තියෙන ගණන් දෙක තුනක් හදලා හිතාගෙන ඉන්නවා ගණන් පුළුවන්. හරි කේන්ද්‍රික ඛණ්ඩයක් හොයන්න පුළුවන් ඇති. හැබැයි ඒක යොදා ගැනීම කියන්නේ වෙනින්ම දෙයක්. පැහැදිලිද? ඉතින් මම මේ තේරුම් කරන්න හදන දේ හොඳට තේරුම් ගන්න විභාග මට්ටම කියලා කියන්නේ ඉගෙන ගන්න මට්ටමට සමාන්තරව තියෙන එකක් නෙමෙයි ඊට වඩා ඉහළින් තියෙන දෙයක්. ඒතකොට අපි විභාගයකට සූදානම් වෙනවා කියන්නේ වෙනම දෙයක්. හරිද? ඒ හින්දා මේක නම් හදන්න ඕනේ. දැන් ඉතින් මේවා තේරුම් අරන් හදන්න. හරි? ඉතින් මේකෙ තිබ්බේ මේම ත්‍රිපීසියමක් තියෙනවා කියලා අපිට ඒකේ දිගක් හොයන්න. හරි. ඔන්න ගාන හදන විදිය. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. තව දරුවෝ අපි එක ගානක් සාකච්ඡා කරගමු. මේ කොටසට අදාළව. දැන් මෙච්චර අපි කතා කරපු එකේ මෙච්චර දේවල් කතා කරපු එකේ නිකමට හරි කතා නොකළොත් වැඩක් වෙන්නේ නැහැනේ ඕලොල් ගානක් නේද? ඕලොල් ගානක් කතා කරගන්න එපා. ඒ නිසා අපි හදමු ඕලොල් ගානක්. හරි දැන් ඕලොල් වලට මොනවද අහන්නේ කියලාත් බලන්න එපා නේද? අපි හදමු දරුවෝ 33 වෙනි පිටුවේ 24 වෙනි ගාන. 33 වෙනි පිටුව 24 වෙනි ගාන. 2013 ඕලොවල් ගාන. හරි වීඩියෝ එක නතර කරලා තමුන්ට අවශ්‍ය කාලය අරන් ගාන හදන්න උත්සාහ කරන්න. හරි අපි යමු දරුවෝ 2013 සාමාන්‍ය පෙළ විභාග ගැටලුව සාකච්ඡා කරන්න. බලන්න කියනවා මෙන්න මෙහෙම. නගර මැදෙහි ඉදිවෙමින් පවතින පොකුණේ දල සැලැස්මක් රූපයේ දැක්වේ. එය සමචතුරාශ්‍රයකින් හා කේන්ද්‍රික ඛණ්ඩයකින් සමන්විත වේ. අපිට කියනවා මේ තියෙන්නේ පොකුණක්ලු. ඒතර මේක සමචතුරාශ්‍රයකින් හා කේන්ද්‍රික ඛණ්ඩයකින්ලු සමන්විත වෙලා තියෙන්නේ. නම් මේක සමචතුරාශ්‍රයක්. මේක අංශක අණුවේ කේන්ද්‍රික ඛණ්ඩයක්. පතුලේ පරිමිතිය සොයන්න කියලා කියනවා. පළවෙනි කොටසෙන්. පතුලේ පරිමිතිය සොයන්නලු. එතකොට මේකනේ පතුල කියලා කියන්නේ. එතකොට මේ සංයුක්ත තල රූපයේ පරිමිතිය තමයි අහන්නේ. එතකොට මේකේ පරිමිතිය හොයද්දි මේක සමචතුරාශ්‍රයක් නම් දරුවෝ පැති හතරම සමානයිනේ. මෙයා 28යි නම් මෙයත් 28යි, මෙයත් 28යි, මෙයත් 28යි. මේක කේන්ද්‍රික ඛණ්ඩයක් නම් අරයන් සමානයිනේ. එහෙනම් මෙතනත් කීයද? 28යි. හැබැයි දැන් පරිමිතිය හොයද්දි වටේ දිගනේ ඕනේ. එතකොට මෙන්න මේ චාප දිග ඕනේ අනිවාර්යෙන් හොයාගන්න. එහෙනම් ඉස්සෙල්ලාම හොයන්න වෙනවා චාප දිග. දර කෝණය 360න් 90යි. ගුණ කරනවා 25r වලින්. මෙතනින් එනවා 4න් 1ක්. ඒතර 4න් 1 ගුණ කිරීම 2 5 කියන්නේ 7න් 22 අරය 28යි.
28 7ෙන් බෙදෙනවා 4ට 1යි 28ට 4යි. 4ට මෙතන 4 සුළු කරන්න පුළුවන්. 4ට 4 1යි 4ට 4 1යි. දෙක ගුණ එනවා 22කින්. දෙවරක් 22 එනවා කීයක්ද? 44ක්. මීටර 44යි. ওই ඡාප දිග අපිට ඕනේ පතුලේ පරිමිතිය. අපි දන්නවා පතුලේ පරිමිතිය හොයද්දී ඇතුළත දිගවල් අදාළ කරගන්නේ නැහැ අපි. 28 මේ 28 අයිති වෙන්නේ නැහැ. ඒතර 28 28 28 28 28 ඒවා 4යි. මෙතන ඡාප දිග 44යි. එහෙනම් 28 ඒවා 4කුත් ඒකට එකතු වෙන්න ඕනේ ඡාප දිග 44ක්. 28 ඒවා 4ක් 112යි. 112ට 44ක් එකතු වෙන්න ඕනේ. එතකොට එනවා 156යි. එහෙනම් මේ කියන පොකුණේ පරිමිතිය අපෙන් ඇහුවා. පරිමිතිය වෙනවා 156ක්. ඊළඟට අහනවා පතුලෙහි වර්ගඵලය සොයන්න. පතුලේ වර්ගඵලය. ඒතර මේකේ වර්ගඵලය හොයන්න නම් සංයුතල් රූපේ වර්ගඵලය අහන්නේ. එහෙනම් මේ කොටසේ වර්ගඵලයට මේ කොටසේ වර්ගඵලය දැන් මොකක් කරන්න ඕනද? එකතු කරන්න ඕනේ. මොකද මේක බාහිරව සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් අන්න අපි ගන්නවා දෙවෙනි කොටස. හොයන්න ඕනේ සමචතුරස්‍රයේ වර්ගඵලය මුලින්ම. සමචතුරස්‍රයේ වර්ගඵලය. තර අපි දන්නවා සමචතුරස්‍රයක වර්ගඵලය හොයන්නේ පැත්තක දිග පැත්තක දිගින් ගුණ කරලා. එහෙනම් 28 වරක් 28. 28 28න් ගුණ කරගන්න වෙනවා. ඒතර අපි පැත්තක ගුණ කරගමු. 28 28න් 8න් ගුණ කරා 64යි 8 වරක් 8 6ක් ඉතුරුයි. 8 වරක් 2 16යි 16යි 6යි 22යි. දෙවරක් 8 16යි 6 දැම්ම එකක් ඉතුරුයි. දෙවරක් 2 4යි 1යි 5යි. 4යි 8යි 7යි. 784ක් එනවා සමචතුරස්‍රයේ වර්ගඵලය. අමතක කරන්න එපා දරුවෝ තව කේන්ද්‍රික ඛණ්ඩයක් ඉන්නවා. මං ගාන මෙතනින් හදන්නම්. නැත්නම් ඊට මැදි මේ පහළ ටිකත් පේන්නේ නැහැ නේ ඔයගොල්ලන්ට. දැන් ඡාප දිගවල හොයන්න දන්නවනේ ඔයගොල්ලෝ කොහොමද හරිද? ඒ හින්දා මේක බලන් හදලා වැඩක් නැහැ. මම මේ ක්‍රමයයි කියලා දෙන්නේ. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය ඊළඟට හොයනවා. මතක තියාගන්න මේව පළවෙනි කොටසේ ගණන් ඈ ඔලොල් වල. ඒ හින්දා මහා ලොකු ඉඩ ප්‍රමාණයක් හම්බෙන්නේ නැහැ. දෙන ඉඩේ හදන්න ඕනේ. එකපාරක් හැදුවා වැරදුනා නම් පෑනෙන් අල්ලිව ඉවරයි. හරිද? ඒ හින්දා තමුන්ගේ සුළු කිරීම ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට 360න් 90යි. වර්ගඵලයක් 5r වර්ගයෙන් ගුණ කරනවා. 4න් 1යි. 5 කියන්නේ 7න් 22යි. අරය 28යි. එතකොට 28 වරක් 28. 28 7න් බෙදුණා 4යි. 4යි 4යි සුළු වුණා. 4න් බෙදලා 1යි. 22 ගුණ කිරීම 28 කියලා ඉතුරුයි. එතකොට දරුවනේ 22 28න් ගුණ කරගන්න වෙනවා. 22 28න් 28 ඒවා දෙකක් 56යි 5ක් ඉතුරුයි. 28 ඒවා දෙකක් 56යි 5යි 61යි. 616යි. දැන් එහෙනම් මුළු වර්ගඵලය හොයන්න පුළුවන්. මුළු වර්ගඵලය සමානයි මේ දෙක එකතු වෙන්න ඕනේ 784ට 616ක් එකතු වෙන්න ඕනේ. ඒතර එකතු වෙනවා 10යි බිංදුව දැම්ම එකක් ඉතුරුයි. ආයෙත් 10යි බිංදුව දැම්ම එකක් ඉතුරුයි 14යි. 1400ක් කියලා එන්න ඕනේ. 1400යි. පැහැදිලිද? බලන්න කොච්චර ගණන් සුළු කරන්න තියෙනවද? හරිද? දැන් ඔය කොටස් ටිකට තියෙන්නේ තාම ලකුණු 5ක වගේ ප්‍රමාණයක්. තාම ලකුණු 5යි. හරිද? ඉස්සෙල්ලා කොටසයි දැන් කොටසයි. ඉස්සෙල්ලා ඡාප දිග වෙනවට ලකුණයි, පරිමිතිය වෙනවට ලකුණයි. මෙතන මෙයාට ලකුණයි, මෙයාට ලකුණයි, මෙයාට ලකුණයි. ලකුණු 5ක් ඇවිල්ලා තියෙනවා. හරි. අඩුපාඩු තියෙනවා හදාගන්න. බලන්න ඊළඟට අහනවා මෙන්න මෙහෙම කොටසක්. තුන්වෙනි කොටස. මෙම පොකුණ පතුලේ වර්ගඵලය දෙගුණ වන පරිදි විශාලනය කිරීමට තීරණය කිරී ඇත. මේ සඳහා එක් පාදයක් ABද තවත් පාදයක් දික් කළ CAද මත පිහිටන පරිදි වන ඍජුකෝණික ත්‍රිකෝණාකාර කොටසක් එකතු කිරීමට යෝජනා වී ඇත. එකතු කිරීමට යෝජිත කොටසේ දල සටහනක් මිනුම් සහිතව ඉහත රූපයේම ඇඳ දක්වන්න. අන්න අර ඉස්සෙල්ලා ගාන වගේ අඳින්න තියෙන එක. මතක තියාගන්න දැන් ඔය නූතනයේ ගණන් වල මේ අද කාලේ අහන උලල් ගණන් වල අනිවාර්යෙන් ඔය ඇඳීමේ කොටසක් අහනවම තමයි.
දැන් අපිට කියනවා දරුවනේ මෙම පොකුණේ පතුලේ වර්ගඵලය දෙගුණ වන පරිදි විශාලනය කිරීමට තීරණය කිරී ඇත. එතකොට දැන් පතුලේ දැනට පතුල මෙහෙමනේ. ඒකේ වර්ගඵලය ආවනේ 1400ක්. ඕක දෙගුණ කරනවලු. ඒ කියන්නේ තව 1400ක කොටසක් ගේනවා. කෙරී ඇත මේ සඳහා එක් පාදයක් ABද. එක පාදයක් AB ලු. AB කියන්නේ මෙයානේ. එක පාදයක් AB. එක පාදයක් ABද තවත් පාදයක් දික් කළ CAද මත පිහිටන පරිදි. CA කිව්වහම දරුවෝ මේ පැත්තේ ඉඳන් මෙහෙට මේ CA දික් කළ CA කියලා නේ කියන්නේ. ඒ කියන්නේ මෙයාව දික් කරන්න ඕන. දික් කළ CA මතද පිහිටන පරිදි ඍජු කෝණික ත්‍රිකෝණාකාර කොටසක් එකතු කිරීමට යෝජනා වී ඇත. ආහාරයෙන් ඍජු කෝණී ත්‍රිකෝණයක් වෙන්න බෑ. දැන් මෙතන 90යිනේ සමචතුරස්‍රයක් හින්දා. එහෙනම් මේ පැත්තත් 90යිනේ. එතකොට දැන් මේ පාදේ අර පාදේ මෙහෙම යා කරාම ඉන්නේ ත්‍රිකෝණයක්නේ. එකක් AB අනික දික් කළ CA. CAව දික් කරන්න. හරිනේ. එතකොට ඍජු කෝණී ත්‍රිකෝණයක් තමයි එන්නේ. එතකොට දැන් මෙහෙම එකක් දානවලු මේ වර්ගඵලය දෙගුණ වෙලා යන්න. හරි. යෝජනා වී ඇත. එකතු කිරීමට යෝජිත කොටසේ දල සටහනක් මිනුම් සහිතව ඉහත රූපයේ මැද දක්වන්න. එතකොට දරුවෝ දැන් ඔන්න ඇඳා දැන් වැඩේ තියෙන්නේ මේකේ මිනුම් එපෑ. හරිද? එතකොට ත්‍රිකෝණයක මොනවද මිනුම්? ත්‍රිකෝණයකට මිනුම් අපි ගත්තොත් පාදවල දිග තමයි ඉතින්. හැබැයි පාදවල දිග ගණින්ද දැන් ඍජු කෝණී ත්‍රිකෝණයකනේ. අපි ගන්නේ ලම්බුස සහ ආධාරකය. ලම්බුසයි ආධාරකය තමයි හොයාගන්න ඕනේ. හරිද? ඉතින් ඒක ප්‍රශ්නයක් නෙමෙයි දැන් මෙතන 28යිනේ. මෙතනත් 28යිනේ. අපිට කෙලින්ම කියන්න පුළුවන් මෙතන 28යි මෙතන 28යි නම් ඔය මුළු දුර කීයද 28යි 56යි. ඒකේ ප්‍රශ්නේ හරි. හැබැයි මෙන්න මෙතන අවුලක් තියෙනවා. මේ උසනේ ලම්බුස කියන්නේ දරුවනේ. ඒක නැහැ. අන්න එයාව ගණනය කරගන්න වෙනවා. එයාව හොයලා පෙන්වන්න වෙනවා කොච්චරක්ද කියලා. නැත්තම් ඒ මිනුම නැතුව යනවා. අන්න ඒ නිසා. එතකොට දැන් කොහොමද ඔය මිනුම හොයාගන්නේ? ඔයගලන්ට මතක ඇතිනේ මම වර්ගඵලයේ පාඩම පටන් ගනිද්දිම කිව්වා මිනුම් දුන්නොත් වර්ගඵලය හොයන්න පුළුවන් වර්ගඵලය දුන්නොත් මිනුම් හොයන්න පුළුවන් වර්ගඵලය දුන්නද දුන්නා කොහොමද දුන්නේ මේ කොටස මෙයා නිසා දෙගුණ වෙනවා කියලා කිව්වා දෙගුණ වෙන්න නම් මෙයා දැනට 1400යි එහෙනම් මෙයත් කොච්චරක් වෙන්න ඕනද මෙයත් 1400ක්ම වෙන්න ඕනේ එතකොටනේ දෙගුණ වෙන්නේ එහෙනම් අන්න අපිට පුළුවන් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සූත්‍රයට දාන්න ත්‍රිකෝණයක වර්ගඵලය කොහොමද ත්‍රිකෝණයක වර්ගඵලය එන්නේ ත්‍රිකෝණයක වර්ගඵලය එනවා භාගයක් ආධාරකය ගුණ කිරීම ලම්බ උස දැන් වර්ගඵලය හැදෙන්න ඕනේ 1400ක් භාගයක් දරුවෝ ආධාරකය දන්නවා ආධාරකය 56යි ලම්බ උස තමයි දන්නේ නැත්තේ එයා ගත්තා h කියලා දැන් අපිට පුළුවන් දෙකෙන් බෙදන්න 56 56 දෙකට බෙදුනොත් 28යි. තොර එනවා 1400 සමානයි 28 ගුණ කිරීම h. h හොයන්න නම් ගුණ කිරීම 28 ඉවත් කරන්න. ඒකට බෙදීම 28ක් දාන්න. මෙයාට මෙයා ඉවත් වෙනවා h සමානයි මෙයාව සුළු කරගන්න ඕනේ. දැන් තේරෙනවද මම මේ පාඩම උගන්වන්න කලින් හැම දෙයක්ම උගන්වලා ඉන්නේ ඇයි කියලා? ඒවා හැම දෙයක්ම ගණන් වලදී ඕනේ. එතකොට දරුවෝ දැන් මේක සුළු කරද්දි 28 ෙන් බෙදන්න වෙන්නේ 28 ෙන් බෙදන්න බෑ මේ ගණන් දෙකේ හින්දා අපි දන්න චක්‍රයකින් සුළු කරගමු 14යි 28යි 7 වරක් වල තියෙනවනේ 7ෙන් බෙදමු 7 ඒවා 4යි 28යි කියන්නේ 14යි කියන්නේ 7 ඒවා 2යි බිඳුවට බිඳුවයි බිඳුවට බිඳුවයි 200 බෙදීම 4 200 දෙකට බෙදුනොත් 100යි 4ට බෙදුනොත් එහෙනම් 50යි එහෙනම් මෙන්න මේ දුර 50ක් වෙනවා ඔය මිනුම් හොයන්න ඕනේ දරුවෝ මිනුම් සහිතව කිව්වම ඔය මිනුම් හොයන්න ඕනේ එහෙනම් ඔන්නෝම තමයි මිනුම එන්නේ අවසානයේ අහනවා මෙම විශාලිත පොකුණෙහි පතුල ජල රෝධනය කිරීම සඳහා වර්ග මීටරයකට රුපියල් 500ක් බැගින් වැය වේ නම් එහි සම්පූර්ණ පතුලම ජල රෝධනය කිරීම සඳහා වැය වන මුදල සොයන්න අපිට කියනවා මේ විශාලිත පොකුණ ජල රෝධනය කරන්න මොකක්ද දරුවෝ ජල රෝධනය කරනවා කියන්නේ? ඔව් ජල රෝධනය කරනවා. ඒ කියන්නේ දරුවෝ දැන් මේක පොකුණක් නම් ඕකට දැන් වතුරනේ දාන්නේ. ඒතර පතුලෙන් වතුර ටික ඔක්කොම ගියොත් එහෙම උරාගත්තොත් පොළොවට හරියන්නේ නැහැ නේ පොකුණේ වතුර හිටින්නේ නැහැ නේ. ඒ හින්දා මොකද කරන්න ඕනේ? මේ වතුර යන්නේ නැති වෙන්න ඕක ජල රෝධනයක්. ඒ කියන්නේ ජලයට යන්න බැරි වෙන්න. ඕක හදන්න වෙනවා පතුල. ඒතර එහෙම ජල රෝධනය කරන්න ඔය කිමිකල් දාලා මොනවා හරි කරලා
ওই විදිහට ජල රෝධනය කරන්න එක වර්ග මීටරයකට යනවලු රුපියල් 500ක්. එක වර්ග මීටරයකට රුපියල් 500ක් යනවා. දැන් අපෙන් අහනවා මේ මුළු පොකුණුම ජල රෝධනය කරන්න කොච්චර මුදලක් ඕනේද කියලා. ඉතින් දරුවෝ මේකේ තවත් විශේෂිත තැනක් තමයි ඔතන කියන්නේ විශාලිත පොකුණෙහි. විශාලිත පොකුණ කියන්නේ මේ සම්පූර්ණ පොකුණ. ඒතර මේ සම්පූර්ණ පොකුණේ කොච්චර වර්ගඵලයක් තියෙනවද? මේ කොටස් දෙකේ ආව 1400ක්. මේ කොටසක් තියෙනවා 1400ක්. එතකොට දැන් 1400ක් නෙමෙයි කීයක්ද? 2800කට හොයන්න වෙනවා. එහෙනම් එකකට 500යි නම් අපි බලන්න ඕනේ මේ කියන පොකුණ 2800ක්. එතකොට අර 2800කට බලන්න පුළුවන්. එකක් 500යිනේ. එහෙනම් බලන්න 2800ක්. ඔය බිංදුව අතර ඉතින් අගට දාගන්න පහෙන් ගුණ කරන්න. 5 වරක් 8 40යි බිංදුව දැම්ම 4ක් ඉතුරුයි. 5 වරක් 2 10යි 4යි 14යි. ඔන්න ඔච්චරක් ඕනේ. කොච්චරක් ඕනේද? පොඩි ගාණයිනේ. කීයද? ලක්ෂ 14ක් ඕනේ. හරි. ඔය පොකුණ ජල රෝධනය කරගන්න. හරි. එහෙනම් ඔන්න ඔහොම තමයි ඔය ගාණ හැදෙන්නේ. එතකොට දරුවෝ මං කියවනේ මේකට ලකුණු ඉස්සලා කොටස් දෙකට ලකුණු 5යි තිබ්බේ කියලා. තව ලකුණු 5ක් එන්න ඕනේ නේද? ඒ ලකුණු 5 දෙන්නේ කොහොමද දන්නවද? රූප සරහනට 1යි. මේ මිනුමට 1යි. මේ මිනුව මෙතන සටහන් කරනවට 1යි. එතට ලකුණු 3යි. මේකෙදි 2800යි කියලා ගන්නවට 1 ලකුණයි. මේ පිළිතුරට 1 ලකුණයි. හැබැයි මේ හැම තැනකදීම ඒකක නැත්තම් ඒ ලකුණ නැහැ. රුපියල් දාලා නැත්තම් ලකුණ දෙන්නේ නැහැ. මෙතන මීටර දාලා නැත්තම් ලකුණ දෙන්නේ නැහැ. පැහැදිලිද? දැන් තේරෙනවද 1 ලකුණක් ගන්න කොච්චර ගණන් හදන්න ඕනද කියලා? ඔය ලකුණ එකතු වෙලා තමයි ගණන් වල ලකුණු හැදෙන්නේ. හැබැයි මතක තියාගන්න ලකුණ කිව්වට ඔක දෙකට බෙදෙනවා. ලකුණු 0.5. හරිද? ඒ හින්දා දැන් ඉතින් මෙහෙම තේරුම් ගන්න එපා. ආපු උච්චර හදන්න ඕන 0.5ක් ගන්න කියලා. ඔච්චර හදන්න ඕනේ. හරිද? එතකොට ඔයිට වඩා ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් පාඩම් කිහිපයයි තව තියෙන්නේ. මේකත් ලේසිම පාඩම් වලින් එකක්. අනිත් ඒවල ඔයිට වඩා දඟලන්න වෙනවා ලකුණු ගන්න. හරිද? ඒ හින්දා ගණන් හදන්න ඕන දැන් මං ඔයගලන්ට උදව්වක් විදිහට ගණන් 5ක් සාකච්ඡා කරගත්තා ඕලෝ ගාණක් ඇතුළත්ව. තව ඉතින් මං ඕන තරම් ගාණන් දාලා තියෙනවා. හරිද? ගණන් ටික හදන්න පුළුවන් ඉක්මනින් ගණන් ටික හදලා මේක පුළුවන් කරගන්න අපිට තියෙනවා විභාග 7ක මේකේ ඵලදාව නෙලන්න. හරිද? 10 විභාග 3යි 11 විභාග 3යි සාමාන්‍ය පෙළ විභාගයයි. හරි. එහෙනම් දරුවෝ අඩුපාඩු ටික හදාගන්න. එහෙනම් මං ඔතනින් මේ කොටස නවත්තනවා. ටියුට් එකේ ගණන් දීලා තියෙනවා. ඔන්න දැන් පාඩම් දෙක හරි ප්‍රධාන ප්‍රශ්නය ගැන සාකච්ඡා කරා. දැන් ගණන් ටික හදන එක ඕගොල්ලෝ ඇති තියෙන වැඩක්. හරි. එහෙනම් ඒකට සූදානම් වෙන්න. හරි. එහෙනම් අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.